සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං අහං බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත අහම බන්තේ හොඳයි මුලින්ම අද දවසේදී මේ හැම දෙනාම එකතු පහදවිලා ඉන්නේ මර්දාන දේවිපාලිකා බුරැල්ල දේවිපාලිකා විද්‍යාලයේ 69 වෙනි උපන්දිනය නිමිති කරගෙන අතරම් පවත්වනු ලබන ඒ බුද්ධ පූජාවත් ගිලන්පස බුද්ධ පූජාවත් ඒ වගේම ධර්මානුශාසනාවත් ධර්ම සාකච්ඡාවත් සමග. ඉතින් අපි පළමු කොටම ඒ පිළියෙල සකසා කරගත් ගිලන්පස බුද්ධ පූජාව ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉදිරියේ තැන්පත් කරන්නට යෙදුනා. අපි පළමු කොටම ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ බුද්ධ පූජාව පූජා කරමින් ගාථා සජ්ජායනා කරමින් බුද්ධ වන්දනාව සිද්ධ කර සිටිමු. So first of all, we are going to offer all the puja item to Lord Buddha. We deposited all the puja item in front of Lord Buddha's statue. So we are going to offer all these items to Lord Buddha now. Please chant this gatha with me. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahatu samma sambuddhassa. Namo tassa bhagavato arahatu samma sambuddhassa. Itipiso bhagava arahan samma sambuddho
විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සක්කාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ හේති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු සාදු මාත් සමගම මේ ගාථාත් සජ්ජායනා කරමු වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපටිත්තිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං ඤුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ගණසාරප්පදිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සංබුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණකන්දිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරුර්වේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායති යතා ඉදම්මේ කායෝ තතායති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං
පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තම අදිවාසේතු නොබන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතු නොබන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු සාදු. හොඳයි තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසේදී මේ හැම දිනම එකතු පහදු වෙලා ඉන්නේ ඒ බොරැල්ල දේවාලිකා විද්‍යාලයේ ආරම්භ කර 69ක් වසර 69ක් සපිරෙනවා අද දවසේ ජනවාරි 2022 ජනවාරි 15 වෙනිදාට. ඉතින් මම හිතන්නේ මේ ටොරොන්ටෝ සහ යට ප්‍රදේශයේ ජීවත් වෙන දේවි බාලිකා ආදී සිසුවියන් විසින් හැම දිනම එකතු පහදු වෙලා මම හිතන්නේ වර්ෂයක් පාසා කරගෙන ඉන්න පුණ්‍ය කර්මයක් තමයි මේ පුණ්‍ය කර්මයේ තමන්ගේ ඉස්කෝලේ ආරම්භ කරන්නට මූලික වෙච්ච ඉස්කෝලේ ආරම්භක අයට විශේෂයෙන්ම ඒ පාසල ආරම්භ කරන්න ආරම්භක විදුහල්පතිනිය වෙන ඒ විමලාද සිල්ලා මැතිනියත් ඒ වගේම පාසලේ විදුහල්පතිනියක් වශයෙන් කාලයක් දීර්ඝ කාලයක් සේවය කරේ කල්යාණිදි සොයිසා මැතිණිය මම හිතන්නේ අප අතරින් වියෝ වෙලා තියෙන ඒ හැම දිනාටමත් ඒ වගේම විහාර පාසලේ ගුරු බෞතුන් හැම දිනම අප අතරින් වියෝ වෙලා ඉන්නේ සියලුම ආදි සිසුවියන්ටත් ඒ වගේම ගුරුවර ගුරුවරියන්ටත් ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමේ මූලික පරමාර්ථය කරගෙන හැම වර්ෂයකදම මම හිතන්නේ මේ ටොරොන්ටෝ ප්‍රදේශයේ ඒ ජීවත් වෙන දේවි බාලිකා විද්‍යාලයේ දේවි ආදි සිසුවියන් ඒ හැම දිනම එකතු පහදු වෙලා උතුරු ඇමරිකාවේ ජීවත් වෙන අනිකුත් දේවි ආදි සිසුවියනුත් එකතු පහදු වෙලා මේ පුණ්‍ය කර්මය වර්ෂයක් පාසා කරගෙන යනවා. ඉතින් මේ වර්ෂයේදී
ඇත්තට මේ අවුරුදු 69ක් සපිරෙන දිනේදී මේ පවතින තත්ත්වයන් එක්ක ඒ කියන්නේ මේ පැන්ඩමික් එකත් එක්ක කොවිඩ් සිටුේෂන් එකත් එක්ක Tamante කළ හැකි ආකාරයට වෙනදට නම් විහාරස්ථානයකට ගිහිල්ලා විහාරස්ථානයට ඇවිදින් මේ පුණ්‍ය කර්මය සිද්ධ කරනවා. මට මතකයි 2019 වර්ෂයේදීත් අප විහාරස්ථානයේදී මේ පිරිස එකතු පහදු වෙලා මේ විදිහේ පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්න කුසල කර්මයක් සිද්ධ කරන්න යෙදුණා. ඉතින් මේ අවුරුද්දෙත් Tamante කළ හැකි ආකාරයට Zoom තාක්ෂණය ඔස්සේ සහසම්බන්ධ වෙලා මේ හැමදෙනාම මේ කර්තව්‍ය සමග අද එකතු පහදු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේදී අපි මේ වැඩසටහන ඒ ගිලන්පස බුද්ධ පූජාව පවත්වලා ඉන්න අතරතුර රාත්‍රී 8 දක්වා ධර්ම සාකච්ඡාවක් කරන්න ආරාධනා කරනු ලැබුවා මට. ඉතින් අද දවසේදී මම හිතුවා අපි මේ විශේෂයෙන්ම මේ කාලේදී ජීවත් වෙන්නේ මම හිතන්නේ පහුගිය අවුරුදු 2ක විතර කාලයක් මට මතක හැටියට 2020 මාර්තු මාසයේදී තමයි කැනඩාවේ ලොක්ඩවුන් එක මුලින්ම පටන් ගත්තේ. එතකොට අපි ඒ දවස්වල ඉඳලා මේ අවුරුදු 2ක විතර කාලයක් මේ පිරිස ජීවත් වෙන්නේ ඇත්තටම මේ හැමදෙනාම අපි හැමෝම ජීවත් වෙන්නේ ඊට කලින් තිබිච්ච ඒ සාමාන්‍ය පැවතිච්ච ලෝකයේ තුල පැවතිච්ච ඒ වාතාවරණයත් එක්ක නෙවෙයි. එතකොට මේ කාලය තුලදී අපේ ජීවිතවල අපේ ජීවිත ගත කරන විදිහේ ඒ කියන්නේ අපේ ලයිෆ් ස්ටයිල් වල සෑහෙන්න මම හිතන්නේ චේන්ජස් වෙලා තියෙනවා මේ කාලය තුලදී. ඉතින් ඒකත් එක්ක මට හිතුණා අපි අද දවසේදී කතා කරත් හොඳයි කියලා අපිට කොහොමද මේ දේවල් එක්ක බෞද්ධ දර්ශනයට අනුකූලව අපි අරගෙන බැලුවොත් අපේ මේ මානසික සෞඛ්‍ය පිළිබඳ ටිකක් කතා බහ කරන්න. දැන් අපි හැමෝම බෞද්ධ ආගම බෞද්ධ දර්ශනේ මම හිතන්නේ මෙතන සම්බන්ධ වෙලා ඉන්න ගොඩක් අය සමහර විට බෞද්ධ නොවන අය ඉන්න පුළුවන්. ඒ හැම දෙනාම ගත්තාමත් අපි බෞද්ධ ආගම බෞද්ධ ලංකාවේ හැදිච්ච ලංකාවේ ඉගෙන ගත්ත පිරිසක් නම් ලංකාවේ දැන් දේවාලිකා විද්‍යාලයට ගියපු අය ප්‍රධාන වශයෙන් මෙතන එකතු වෙලා ඉන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ පවුල් වල දුවියත් ඊළඟතරව මෙහිදී එකතු වෙලා ඇති කියලා මම හිතනවා. ඉතින් එතකොට අපි ගත්තාම අපි හැමෝම ලංකාවේ බෞද්ධ පරිසරයක් තුල හැදිච්ච බෞද්ධ, ඒ කියන්නේ අපි වෙන ආගමක් ඇදහිව වුණත් බෞද්ධ ආගම බෞද්ධ දර්ශනය පිළිබඳ යම්කිසි ප්‍රමාණයක් ලංකාවේ ජීවත් වෙනකොට අපි හැම කෙනෙකුටම හම්බ වෙනවා අහන්න දකින්න. එතකොට මම හිතන්නේ මේ හැමෝම අහලා දැකලා තියෙනවා ඇති බෞද්ධ ආගම තුල බෞද්ධ දර්ශනය තුල කතා කරන්නේ විශේෂයෙන්ම දුකින් නිදහස් වීමේ මාර්ගයක් සම්බන්ධව. එතකොට අපි හැම බෞද්ධ ආගම මේ බෞද්ධ දර්ශනය තුල අපි බෞද්ධ ආගම තුල මේ නිවන් දැකීම කියලා අදහස් කරන්නේ. අපි නිවන් දකින එකනේ අපි හැමදෙනාගේම බෞද්ධයන් විදිහට අවසාන බලාපොරොත්තු. එතකොට නිවන් දැකීම කියන එකට අපි අදහස් කරන්නේ මේ දුකෙන් නිදහස් වීම. එතකොට ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාවන් තුල බෞද්ධ ආගම තුල බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේදී බුදුහාමුදුරුවන්ගේ පැවතිච්ච විශේෂත්වය වෙන්නේ අනිත් ආගම් වලට වැඩිය තව එක විශේෂත්වයක් මේ වෙන්නේ බුදුහාමුදුරුවෝ දැන් ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට මෝක්ෂය සම්බන්ධ මෝක්ෂය කියන්නේ අපි කොහොමද විමෝක්ෂය නැත්නම් මේ නිවන හරි මේ මෝක්ෂය කියන වචනය සෑහෙන ප්‍රසිද්ධව තිබිච්ච වචනයක්. ඒ වගේම මෝක්ෂය කියන එක ගැන සෑහෙන්න කතා කරන ඒ උනන්දුවක් තිබිච්ච පරිසරයක් තිබුණා. එතකොට ගොඩාක් බුදුහාමුදුරු පහළ වෙනකොටත් ඒ වගේම වෙන ආගමික නිකායන් වල ආගමික ඒ පැවතිච්ච ආගමික නායකයන් මේ මෝක්ෂය සම්බන්ධව සෑහෙන කතා කරලා තිබුණා. එතකොට එතෙන්දිත් ඇත්තටම මේ මෝක්ෂය කියලා කතා කරන්නේ හැමෝම මේ හිතේ නිදහස හිතේ නිවීම කියන කාරණාව. එතකොට ඒක ඒගොල්ලෝ ඒ හැම කෙනෙක්ම හොයාගෙන ගියපු කාරණාවක්. දැන් අපි හැමෝම වුණත් අපි මේ අද ජීවත් වෙනකොට වුණත් අපි හැමෝම ඇත්තටම මම හිතන්නේ දැන් දැන් අපි මේ කතා බහ කරන මේ පිරිස ගොඩක් දෙනා කැනඩාවේ පදිංචිව ඉන්න සමහර විට වෙන රටවල් වල ඇමරිකාවේ වගේ වෙනත් රටවල පදිංචි මෙතන ඉන්න වෙන්න පුළුවන්. දැන් අපි හැමෝම ලංකාවේ ඉපදිලා ලංකාවේ හැදිලා වැඩිලා දැන් ලංකාවේ ඉස්කෝලේ ගිහිල්ලා විශේෂයෙන්ම දැන් මේ පිරිස දේවාලිකා විද්‍යාලයට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ලංකාවේ පරිසරය තුල හැදිලා වැඩිලා කැනඩාවට ඇවිල්ලා ඉන්නේ ඇයි කියලා හිතලා බැලුවොත් අපි හැමෝම ආපහු මේ කැනඩාවට හෝ වෙනත් රටකට ඇවිල්ලා ජීවත් වෙන්නේ ලංකාවෙන් පිට අපි සතුටක් සැනසුමක් වාගෙන ඇවිල්ලා තියෙන තරහකාරයකට. ඒකට ලංකාවෙන් නැතුව ලංකාවේ නොවිද මේ ඇවිල්ලා ජීවත් වෙන්නේ ඇත්තටම අපි අපේ හිතේ සතුටක් සැනසුමක් හොයපු හින්දා.
ඒ දේවල් හොයාගෙන ඇවිල්ලා. එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් මම කලින් සඳහන් කරා වගේ අනිත් ඒ කාලේ පහළ වෙලා ඉඳපු ඒ අන්‍ය තීර්ථකයන්ගේ වෙනස් වෙන එක තැනක් තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ. ඒ වෙනකොට ඉන්දියාවේ පහළ වෙලා ඉඳපු හැමෝම අනිත් සියලුම දෙනා කතා බහ කළේ මරණින් පසු ලබන විමෝක්ෂයක් සම්බන්ධයෙන්, මරණින් පස්සේ ලබන නිවනක් සම්බන්ධයෙන්, මරණින් පස්සේ ලබන සතුටක්, එහෙම නැත්නම් මරණින් පස්සේ ලබන දෙයක් ගැන තමයි කතා බහ කර හිටියේ ගොඩක් දෙනා. ඒතර බුදුහාමුදුරුවෝ එතනින් මෙහාට ඇවිල්ලා වෙනස් වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනීය තුල, ධර්මයේ තුල මූලික වෙනසක් තමයි පැවතිච්ච. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ අපි මේ ජීවිත සිටියේදී ලැබිය හැකි ලබන්න පුළුවන් විමෝක්ෂයක් සම්බන්ධව. එහෙම නැත්නම් නිවනක් සම්බන්ධව. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ නිවන කියන එක අනාගතයේ ලබන නිවනක් නෙවෙයි, අපි වර්තමානයේදී ලබන, වර්තමානයේ අත්දකින්න පුළුවන් නිවනක්, නිවීමක් ගැන තමයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. බෞද්ධ දර්ශනීය අනිත් ධර්මයන්ගෙන් වෙනස් වෙන මූලික කාරණයක් වෙන්නේ අන්න ඒකයි. ඒ වෙනතුරු ඉන්දියාවේ පහළ වෙලා ඉඳපු ඒ අනිත් දර්ශන වාදීන් ගොඩක් අය හැම දර්ශනයක් තුලම කතා කරේ මරණින් මතු ලබන විමෝක්ෂයක් සම්බන්ධව. එතන එක වෙනසක් වෙනවා. එතකොට අපි මම මේ අද කාලේට අපි මේක අරගන්නකොට දැන් මේ මම අර කලින් කිව්වා වගේ අපි මේ ගමන් කරමින් සිටින්නේ මේ ලෝකයේ තුල මේ මම හිතන්නේ අපේ ජීවිත කාලයන් තුල අපි අත්දකපු නැති කාල සීමාවක් සම්බන්ධයි. ඒතර මේ තරම් ලොක්ඩවුන්, මේ තරම් රෙස්ට්‍රික්ෂන්ස් දාලා එහෙම පැවතිච්ච ලෝකයක මම හිතන්නේ පහුගිය අවුරුදු 100 වගේ ඇතුළත, අවුරුදු 90ක් 100ක් ඇතුළත මේ වගේ පැවතිච්ච කාලයක් එන්නේ නැහැ. ඒකට අපි අපිට බෞද්ධ ආගම, බෞද්ධ දර්ශනය තුලින් අපි බලමු පොඩ්ඩක් කොහොමද මෙන්න මේ සිටුේෂන් එකට මුහුණ දෙන්න. එහෙම නැත්නම් මේ කාලය තුල අපි කොහොමද ඒක අපේ ජීවිතයට බලපාන්නේ, අපිට ඒක උදව්වක් කරගන්න පුළුවන්ද කියන කාරණාව අපේ මානසික සෞඛ්‍ය සම්බන්ධ. මම මේකට මූලික වශයෙන් මම බෞද්ධ ආගම තුළ, බෞද්ධ දර්ශනය තුළ හැමතැනින්ම තියෙන කාරණාවල මේ සාරාංශය ඉතාමත් සරලව කතා කළ හැකි, කතා කරන භාෂාවෙන් මේ ඔයගොල්ලෝ හැමදෙනාටම කතා බහ කරන්නේ. ඒකට මම සූත්‍රවල සඳහන් වෙන අඩංගු වෙන කාරණා එක තමයි මේ හැම එකක්ම කතා කරන්නේ. මෙහිදී මම එක කාරණාවක් පොඩ්ඩක් ගන්නම්. සල්ල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරපු. සල්ල කියලා කියන්නේ ඊතලයේ කියන තේරුම. එතකොට සල්ල සූත්‍රයේදී කතා කරන්නේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ දුක් දෙකක් ගැන කතා කරනවා. ඒකට ඒ සූත්‍රයේ සල්ල කියලා නම දාලා තියෙන්නේ මේ ඊතලේ බුදුහාමුදුරුවෝ ගන්න එතෙන්දි ගන්න උදාහරණයත් එක්ක. ඒත් බුදුහාමුදුරුවෝ එතෙන්දි ගන්න උදාහරණය තමයි අපි කාට හරි අපි හිතමු මේ ඊතලයක් වැදුණා කියලා. දැන් මේ අපි ත්‍රිපිටකය ගත්තාම ත්‍රිපිටකය තුල තියෙන උදාහරණ බුදුහාමුදුරුවෝ ඒ කාලේ පැවතිච්ච සමාජයේ ඒ කාලේ මිනිස්සුන්ට දේශනා කරපු මේ දේශනාවන් තමයි අපේ ත්‍රිපිටකය තුල තියෙන්නේ. එතකොට ඒ කාලේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන්නේ මේ පැවතිච්ච සමාජයේ පිරිසට තේරෙන, ඒගොල්ලන් එදිනෙදා භාවිතා කරන දේවල් එක්ක තමයි මේ උදාහරණ සැකසීලා තියෙන්නේ හැම දෙයක්ම. එතකොට ඒක මේ අද කාලයට නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ, එතන ඉන්න පිරිසට දේශනා කරපු දේවල් තමයි ත්‍රිපිටකය තුල තියෙන්නේ. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ එතෙන්දි ගන්න මේ සල්ල සූත්‍රය අරගන්නේ, සල්ල කියන්නේ ඊතලෙ මං කිව්වා වගේ. එතකොට ඊතලයක් වැදුණා කියලා හිතන්නකෝ අපේ කොහේ හරි ඇඟේ තැනකට අපිට ලොකු වේදනාවක් දැනෙනවා. ඒකම අපිට ඒ තැනටම ඒ වනමුකේට එහෙම නැත්නම් ඒ තුවාලයටම හොයි ඊටාම ආසන්නයට තව ඊතලයක් වැදුනොත් අපිට ඊටත් වැඩිය අධික වේදනාවක් දැනෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ උදාහරණය අරගෙන එතෙන්දි විස්තර කරන්නේ, ඒ සූත්‍රයේදී මම තාම කෙටියෙන් සාරාංශගත කරලා කියනවා. විස්තර කරන්නේ බුදුහාමුදුරුවෝ එතෙන්දී විස්තර කරන්නේ අපිට මේ ලැබෙන කායික දුකක් තියෙනවා. ඒ වගේම මානසික දුකකුත් තියෙනවා. ඒකට අපි මොකක් හරි සිද්ධියක්, යම්කිසි සංසිද්ධියක් වුණාම අපිට කවුරු හරි ගැහුවා කියලා හිතන්නකෝ. ඒකට අපිට ඒ ගැහපු එකට දැනෙන කායික වේදනාවක් තියෙනවා. අපි හිතමු අපේ අත කොහේ කාලුකරේ ඉඳලා අපිට ගහනවා කියලා පහරක්. ඒකට අපිට ඒකට දැනෙන කායික වේදනාවකුත් තියෙනවා. ඒ වගේ මේ ගහපු කෙනා අපි හිතමු අපේ ඊටාම ළඟ කෙනෙක්. අපි හිතමු කවුරු හරි අපේ ඊටාම ආසන්න කෙනෙක් කියලා. සමහර වෙලාවට අපි හිතමු අපේ දැන් නිකන් උදාහරණයක් මේ කියන්නේ ඔයගොල්ලන් කවුරු හරි කෙනෙකුට තමන්ගේ දරුවෙක් එහෙම ගැහුවොත් එහෙම නිකන් තරහ ගිහිල්ලා ඒ ඇත්තටම දැනෙන වේදනාව වැඩිපුර දැනෙන්නේ මේ ඒ දැනෙන භෞතික වේදනාව නෙවෙයි, අපිට දැනෙන මානසික වේදනාව. මම මේ උදාහරණයක් කිව්වේ. ඒකට අන්න ඒ වගේ අපිට ඒක කොටස් දෙකකට බෙදෙනවා. අපි ඉන්ද්‍ර වේදනාව එකක් භෞතිකව අපිට ලැබෙන එක, ඒ වගේම අපිට කොට නැගෙන මානසික වේදනාව. බුදුහාමුදුරුවෝ සල්ල සූත්‍රයේදී විස්තර කරන්නේ මෙන්න මේ දෙවනි හීය. එහෙම නැත්නම් අපිට මේ දෙවනි ඊතලෙ, නැත්නම් අපිට අර දෙවනියට ගොඩනගෙන මානසික වේදනාව
කොහොමද නිදහස් වෙන්නේ කියන කාරණේ. එහෙම නැත්නම් අපි මෙන්න මේ දුක දෙආකාරව අපිට මේ අරගන්න පුළුවන්. අපිට දැනෙන මේ භෞතික වේදනාව, ඒ වගේම මේ මත ගොඩ නැගෙන මානසික වේදනාව. නැත්නම් මානසික අපහසුතාවය. අපිට මානසික දුක. එතකොට බුදුහාමුදුරුවෝ මේ මුළු ධර්මයේම දේශනා කරන්නේ අපිට ඔන්න ඔය මානසික දුකෙන් නිදහස් වීම සඳහා. බුදුහාමුදුරුවන්ටවත් නිකන් අපි ත්‍රිපිටකය තුල තියෙන උදාහරණ වලින් ගත්තොත් බුදුහාමුදුරුවන්ට සඳහන් වෙනවා ඔළුව කැක්කුම හැදිච්ච අවස්ථාව. ඒ වගේම බුදුහාමුදුරුවන්ට බඩේ අමාරුවක් හැදුන අවස්ථාව සඳහන් වෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවන්ට කකුලේ ඔපරේෂන් එකක් ජීවක වෙද මහත්ය කරනවා කියන එක සඳහන් වෙනවා. ඒකට බුදුහාමුදුරුවන්ටත් ඒ වගේම දේවදත්ත හාමුදුරුවෝ ගලක් පෙල්ලුවාම බුදුහාමුදුරුවෝ මේ වේදනාවෙන් බිම වාඩි වුණා කියලා සඳහන් වෙනවා. ඒකට බුදුහාමුදුරුවන්ටවත් අර භෞතික වේදනාව ඉක්මවා යන්න පුළුවන් වෙලා නැහැ පරිනිර්වාණ දක්වා. ඒතර බුදුහාමුදුරුවන්ටත් මේ භෞතික වේදනාව දැනෙලා තියෙනවා. ඒතකොට ඒ වගේම රහතන් වහන්සේලාටත් එහෙම භෞතික වේදනාව දැනෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි අන්න අර මානසික දිකෙන් පූර්ණ වශයෙන් නිදහස් වීම තමයි අපි අදහස් කරන්නේ අපි මේ නිවීම එහෙම නැත්නම් නිවන කියන කාරණාව. ඒතකොට ඒක මම මේ සරල භාෂාවෙන් මේ තේරුම් ගත හැකි ආකාරයට කියන්නේ මේක තාක්ෂණික විස්තර කරනවා නම් ඊට වැඩිය වෙනස් ආකාරයකට විස්තර කරන්න පුළුවන්. මම තාක්ෂණික විස්තරයකට යන්නේ නැහැ මේ වෙලාවේ කාල වේලාවත් එක්ක. එතකොට එහෙම ඒ කියන්නේ මෙතෙන්දී අපි අර දැන් අපි සමහර වෙලාවට ඔයගොල්ලන් අහලා ඇති මමත්වයේ කියන මමත්වයෙන් සම්පූර්ණ වශයෙන් නිදහස් වෙන දේ තමයි නිවන කියන එක. මම කියන මානෙනුත් නිදහස් වීම. එතකොට ඒ පැත්තෙන් අපි අරගෙන එහෙම විස්තර කරනවා නම් වෙනම පැත්තකින් විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ එහෙම අරගෙන. එතකොට මම මේ නිකන් තාම සරලව කෙටියෙන් මේ කාල වේලාව තුළ අපිට ප්‍රායෝගිකව මේ අපේ ජීවිතවලට භාවිතා කරන්න පුළුවන් ආකාරයකට මේක කියලා දෙන්න මම පොඩි උත්සාහයක් දරනවා. එතකොට මෙතෙන්දී අපි යන්නේ වගේ අර මානසික දුකින් නිදහස් වීමට තමයි මෙතන බුදුහාමුදුරුවෝ මේ දර්ශනයක් මාර්ගයක් අපිට පෙන්වලා දීලා තියෙන්නේ. අපි බලමු මෙන්න මේ මානසික දුකින් නිදහස් වෙන්න බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන මාර්ගය මොකක්ද කියන කාරණා. එතකොට බුදුහාමුදුරුවෝ මේ පෙන්වලා දීලා තියෙන මේ මාර්ගයේ අපි ගමන් කරනකොට අර මම කලින් සඳහන් කරා වගේ අපිට මේ ජීවිතය තුළම ඒ නිදහස් වීම අත්දකින්න පුළුවන් මේ මාර්ගයේ කවුරු හරි කෙනෙක් හරියට ගමන් කරනවා නම් මේ මාර්ගය තුළ බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන මේ හැමෝම අහලා ඇති බෞද්ධ බණ අහනකොට බෞද්ධ දර්ශන ඉගෙන ගන්නකොට බෞද්ධ ආගම ඉගෙන ගන්නකොට අනුපූරක ප්‍රතිපදාවක්. එතකොට බුදුහාමුදුරුවෝ අනුපූරක ප්‍රතිපදාවක් තමා දේශනා කරන්න. අනුපූරක ප්‍රතිපදාවක් කියන්නේ අපි මොකක් හරි මේ එකකින් පස්සේ අනිත් ප්‍රතිපදාව එහෙම නැත්නම් අපේ අවබෝධ මට්ටමට අනුව තමයි හැමතිස්සෙම අපේ ප්‍රායෝගිකව මේ අපි භාවිතා කරන මේ මාර්ගය තීරණය වෙන්නේ. එතකොට අපේ අවබෝධයේ මට්ටමට අනුකූලව තමයි අපේ මේ ගමන තීරණය වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දැන් තව තියෙනවා රතවිනීත සූත්‍රය කියලා සූත්‍රයක්. එතකොට ඔන්නෝකෙත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා තියෙනවා ඔන්නේ අනුපූරක ප්‍රතිපදාවක් කියන එක බෞද්ධ දර්ශනයේ මේ කවුරු හරි කෙනෙක් නිවන් මාර්ගයේ වඩනකොට. ඉතින් එතෙන්දිත් ඒ කියන්නේ ඇත්තටම පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ මේ අනුපූරක ප්‍රතිපදාවක් කොහොමද කියන එකේ රතවිනීත සූත්‍රේ. එතෙන්දි කියන්නේ බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න එනවා මේ කෙනෙක් පුරෝහිත කෙනෙක් ගැල් 7කින් එන්නේ. කියන්නේ කරත්ත 7කින් එන්නේ. එක කරත්තකින් එනවා ටික දුරක්. ඊළඟ කරත් ඒකෙන් බැහැලා ඊළඟ කරත්තට නැගලා ඊළඟ කරත් තව ටික දුරක් එනවා. ඒකෙන් බැහැලා ඊළඟ කරත්තට ගිහිල්ලා ඊළඟ කරත් තව ටික දුරක් එනවා. ඒ විදිහට බුදුහාමුදුරුවෝ හම්බ වෙනකොට එයා කරත්ත 7කට නැගලා බැහැලා තමයි එන්නේ. ඊට බුදුහාමුදුරුවෝ අහුවොත් අහනවා එයාගෙන් කොහොමද ආවේ කියලා. එතකොට එයා එක කරත්තකින් ආවයි කියලා කිව්වොත් ඒක වැරදින උත්තරේ. මොකද එයා පළවෙනි කරත්ත ඇවිල්ලා ඒකෙන් බැහැලා දෙවෙනි එකට නැගලා ඒක බැහැලා තුන්වෙනි එකට නැගලා ඒ විදිහට තමයි එන්නේ. එතකොට මෙයා පළවෙනි කරත්තෙන් බහින්න නැතුව හිටියා නම් එහෙම ඒකේ දෙවෙනි කරත්තෙට නගින්නත් බෑ මේ ගමන එන්න වෙන්නේත් නැහැ. ඒ වගේම පළවෙනි කරත්තෙට නගින්න නැතුව හිටියා නම් ඒ එන්න වෙන්නේත් නැහැ. එතකොට අපි හැමතිස්සෙම බුදුහාමුදුරුවෝ එතන මම කෙටියෙන් කියන්න සරල අදහස බුදුහාමුදුරුවෝ එතනදි විස්තර කරන්නේ තමන්ගේ අවබෝධයට අනුව තමන්ගේ බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් තමන්ට නොතේරෙන දේක් පිළිගන්න කියලා කියන්නේත් නැහැ. බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ මේ තමන්ගේ අවබෝධයට අනුව ප්‍රායෝගිකව තමන් මේ මාර්ගයේ වඩන්න අන්න එතකොට අපිට මේ විදිහට තමන්ගේ මේ අනුපූරක ප්‍රතිපදාවක් තුළ මේ ගමන යන්න පුළුවන් කියන කාරණාව. එතකොට බුදුහාමුදුරුවෝ මේකෙදි දේශනා කරන්නේ මේ දැන් බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්න කියන කාරණාවනේ කියන්නේ. බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය අපිට කිව්වේ අවබෝධ කරන්න කියලා චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න කියලා නෙවෙයි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ
චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය. එතකොට දුක්ඛ සත්‍ය බුදුහාමුදුරු කියන්නේ ඉගෙන ගන්න නෙමෙයි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. එතකොට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ වගේම දුක්ඛ සමුදය සත්‍ය අවබෝධ කර ගැනීම. දුක්ඛ සමුදය සත්‍ය කියන එක මොකක්ද කියලා ඉගෙන ගත්ත කියලා අපේ දුක නැති වෙන්නේ. අපේ අවබෝධය තුලින් තමයි අපිට දුකෙන් නිදහස් වෙන්න හැකියාව ලැබෙන්නේ. ඒතකොට දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය කියන ඒවා අපි අවබෝධ කරොත් එහෙම අපිට අන්නේ මොහොතේදීම අපේ අවබෝධ මට්ටමට අනුව දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට අපි බලමු මම උදාහරණ කීපයකුත් අරගෙන සරලව කවුරු හරි කෙනෙක් මේක පටන් ගන්න කොහොමද කියන කාරණාව විස්තර කරන්න. එතකොට බුදුහාමුදුරුවෝ මෙතනදී දැන් මම කිව්වා වගේ චතුරාර්ය සත්‍ය අවබෝධයට තමයි කියන්නේ. ඒකට අපි දේවල් මේ ලෝකේ අපි ඒක චුට්ටක් එහෙම තියලා මම තව පැත්තකින් කාරණා කීපයක් කියන්නම්. අපි මේ ලෝකේ දේවල් ගත්තාම අපි දේවල් ඉගෙන ගන්න විදි දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. අපි දේවල් දැනගන්න, ඉගෙන ගන්න, අවබෝධ කරගන්න විදි. නිකන් ගත්තොත් අපි learning by studying තියෙනවා. නැත්නම් learning by experience. ඔන්න ඔය විදිහ දෙකනේ අපි තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉස්කෝලේ ගිහිල්ලා පොතක් බලලා යුනිවර්සිටි ගිහිල්ලා කොලෙජ් ගිහිල්ලා අපි මේ දේවල් වලින් අපි දැනුමක් ලබා ගන්නවා. අපි ඒකේ ස්ටඩි කරලා ඉගෙනගෙන දැනුමක් ලබා ගන්නවා. ඒකට අපි මේ ස්ටඩි කරලා ඇත්තරම කරන්නේ දැනුම එකතු කර ගැනීම, දැනුමක් ලබා ගැනීම. දැන් ඒක යූස් කරන්න බෑ කියලා හිම දෙයක් නෙවෙයි මම මේ කියන්නේ. දැන් උදාහරණයකට අපි ලබාගත්ත දැනුම් වලින් තමයි අපි මේ ලයිට් එකක් පත්තු කරන්න ඕනි විදිහ මේ හදලා ලයිට් එකක් දැන් පත්තු කරලා තියෙන්නේ අපේ දැනුම පාවිච්චි කරලා. ඒත් අපි මේ උදාහරණ බල්බයක් පත් වෙන්නේ දැන් අපි මේ සූම් තාක්ෂණ ඔස්සේ කතා බහ කරන්නේ දැනුම පාවිච්චි කරලා නිෂ්පාදනය කරගත්ත දේවල් වලින් තමයි. ඒකට දැන් අන්න ඒ වගේ අපි දැනුමක් ලබා මේ ස්ටඩි කරලා දැනුමක් ලබා ගන්නවා. ඒ වගේම අපි තව දැනගන්න විදියක් තමයි learning by experience. learning by experience කියලා කියන්නේ අපේ අත්දැකීම් තුලින් අපි අවබෝධ කරගෙන අත්දැකීම් තුලින් ඉගෙන ගැනීම. තව විදිහකින් නැත්නම් අත්දැකීම් තුලින් ඇත්තටම අවබෝධයකටපත් වෙන්නේ අපි. ගොඩක් වෙලාවට. අපි අත්දැකීම් තුලින් අවබෝධ කර ගැනීම තමයි අනිත් විදිහ. උදාහරණයක් කිව්වොත් එහෙම අපි හිතමු අපිට බයිසිකලයක් පදින්න ඕනේ කියලා. අපි මුලින්ම බයිසිකලයක් පදින්න යනකොට එහෙම නැත්නම් අපි හිතමු බයිසිකලයක් පදින්න යනකොට අපිට බයිසිකලයක් අරගෙන එකපාරට ගිහිල්ලා බයිසිකලේ බැලන්ස් කරගෙන මොනවද පදින්න පුළුවන් බයිසිකලේ පෙල්ලෙන්නේ නැති වෙන්නේ. අපිට එහෙම පුළුවන් වෙන්නේ නැහැනේ. අපි ගිහිල්ලා බයිසිකලයක් අපි කොච්චර පොතකින් බැලුවත් බයිසිකලයක් බැලන්ස් කරන හැටි YouTube එකේ ඉගෙන ගත්තත් කවුරු හරි පදිනවා බලා ඉඳියත් මොනව කරත් අපිට බයිසිකලයක් එකපාරට අරගෙන මම කියන්නේ ජීවිතේ පළවෙනි වතාවට කාට හරි බයිසිකලයක් දැක්ක ගමන් අරගෙන ගිහිල්ලා පදින්න බෑනේ. ඒක බැලන්ස් කරගන්නේ කොහොමද කියන එක අපි ඒ බයිසිකලේ පැදලා අපි විසින්ම Taman විසින්ම බයිසිකලේ පැදලා අපි අවබෝධ කරගත යුතුයි. අපි එතකොට ඇත්තට මේකේ කරන කාරණා අපි බයිසිකලේ බැලන්ස් කරගන්න ඕනේ. අපි දෙපැත්තට වැටෙන්නේ නැතුව පදින්න පුළුවන් වෙන තනි අපි රෝද දෙක උඩ. ඒකට ඒක අපි විසින්ම උත්සාහ කරලා අපි විසින් මේ අත්දැකීම් තුලින් බයිසිකලේ බැලන්ස් කරගන්න හැටි අවබෝධ කර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය, නිවන් මාර්ගය කියන්නේ ඔන්න ඒ වගේ අපේ අත්දැකීම් තුලින් අපි අවබෝධ කරගත යුතු දෙයක්. ඒක තමයි බුදුහාමුදුරුවන්ටවත් බැරි උනේ. බුදුහාමුදුරුවන්ටවත් වෙන කාවවත් නිවන් දක්වන්න පුළුවන් උනේ නැහැ. මාර්ගය කියලා දෙන්න තමයි පුළුවන්. ඒතර බුදුහාමුදුරුවෝ මාර්ගය කියලා දුන්නා. මේ මාර්ගයක ගියපු අය මාර්ගය තුල ගමන් කරලා ඒක අවබෝධ කිරීම තුල දුකෙන් නිදහස් වෙලා නිවන් පූර්ණේ කරගත්තා. එතකොට එහෙම නැතුව බුදුහාමුදුරුවන්ටවත් බැරි වුණේ ඔන්න ඔය හේතු උඩ තමයි තව කෙනෙක්ව නිවන් පූර්ණේ කරවන්න. බුදුහාමුදුරුවන්ට එහෙම කරන්න පුළුවන් වෙච්ච කිසිම දෙයක් ත්‍රිපිටකයේ තුලවත් ධර්මයේ අපි අහලා තියෙන ධර්මයේ තුලවත් කිසිම තැනක සඳහන් නැහැ. හේතුව තමයි උන්නේ කාරණේ. අපි එමුකෝ මේක Taman විසින් අවබෝධ කරගත යුතු ධර්ම. එතකොට අපි මේකෙදි ඇත්තටම දැන් කළ යුතු වෙන්නේ අන්නර අත්දැකීම් වලට අපි මේ අත්දැකීමට අව්‍යාවී. ඒතර අපි නිකන් අත්දැකීම් කියන එක කිව්වොත් එහෙම දැන් අපි මේ වැඩසටහන පටන් ගන්නගෙන අපි හවස 7ට පටන් ගත්තේ දැන් 7:35යි. ඒකට නිකන් හිත බැලුවොත් එහෙම මේ 7 ඉඳලා 7:35 අපි හිතමු 7 කතා කිරීමේ පහසුව සඳහා මේ පැය භාගයක් කාලයක් කියලා. ඒතර මෙන්න මේ පැය භාගයක කාලය තුල 7 ඉඳලා 7:30 වෙනකන් කියලා පැය භාගයක කාලය තුල ඕගොල්ලෝ හැමදෙනාම ජීවත් වුණා කියලා තියෙන්නේ මොකක්ද? ජීවත් වුණා කියලා කියන්නේ කොහොමද? මේ පැය භාගය තුල ඕගොල්ලන්ගේ ජීවිත කාලය කියලා කියන්නේ මොකක්ද?
ඕගොල්ලෝ හැමදෙනාම නිකන් හිතලා බැලුවොත් එහෙනම් මේ පැය භාගය තුල ජීවත් වුණා කියලා කියන්නේ මේ කුමක්ද මේ පැය භාගය දැන් හැමදෙනාම ජීවත් වෙලා හිටියනේ. එතකොට මේ පැය භාගය තුල ජීවිත කාලය කියලා අපි කියන්නේ මේ පැය භාගය තුල ඕගොල්ලන් අපි හැම කෙනාම අපි එකිනෙකාට ස්වායත්තව ලැබපු අත්දැකීම් ටිකනේ. මේ පැය භාග ජීවිත කාලය කියලා කියන්නේ අපි ලැබපු අත්දැකීම් වල එකතුව. අපි ලැබපු එක්ස්පීරියන්සස් ටිකේ එකතුව තමයි මේ පැය භාග ජීවිත කාලය කියන්නේ. අපි මුලින්ම පන්සිල් සමාදන් වුණා, බුද්ධ වන්දනාව සිද්ධ කරා. ඊට පස්සේ දැන් අපි හාමුදුරුවෝ මේ නම් හාමුදුරුවෝ ගිලන්පස බුද්ධ පූජාව ගෙනහැලා තැන්පත් කරා, මල් තැන්පත් කරා. ඊට පස්සේ අපි අර ගාථා කියලා වන්දනාව කළා. ඒත් ඒ අතරතුර ඕගොල්ලෝ හැමදෙනාම ගෙවල් වල ඉඳගෙන Zoom සාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා ඒ විවිධාකාරයෙන් ඕගොල්ලෝ සමහර විට ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නේ නැති, කවුරු හරි කියපුවා ඇහෙන්නේ නැති, වාඩි වෙලා ඉන්න එක දැනෙන්නේ නැති. ඔන්න ඒ වගේ යම්කිසි ආකාරවල ඕගොල්ලෝ හැමදෙනාම අපි හැමදෙනාම එකිනෙකාට වෙනස්ව ඒ තමන්ට සාපේක්ෂ අත්දැකීම් සමුදායක් වින්ද මේ පැය භාග කාලය තුල. එතකොට මේ පැය භාගය තුල අපේ ජීවිතය කියලා කියන්නේම ඔන්න ඔය අත්දැකීම් ටිකේ එකතුවටනේ. ඔන්න අපි ලැබපු අත්දැකීම් වල එකතුව තමයි පැය භාග ජීවිත කාලය කියන්නේ. එතකොට අපි ඔබ කුඩාම කාලයකට අරගත්තොත් එහෙම අපේ එක අත්දැකීමක කාලය අපි චිත්තක්ෂණයක් කියලා කියනවා. එහෙම නැත්නම් එක චිත්තයක කාලයක් කියන එක. එක චිත්තයක් ඇති වෙලා ආපහු නැති වෙන එහෙම කාලය. එතකොට චිත්තක්ෂණයක් කියලා අපි කියන්නේ අන්නේ කාලය. එතකොට අපි ඔය ලැබපු අත්දැකීම් පැය භාගය ටික කඩලා අරගෙන බැලුවොත් එහෙම මේක එක අත්දැකීමක් අපි නිකන් එක මේ අත්දැකීම කාලය ගත්තොත් ඒක කුඩාම කාලය චිත්තක්ෂණයක් කියලා කියනවා. එක චිත්තයක කාලය. ඒත් ඔන්න ඒ වගේ මේ පැය භාගය තුල අපිට අත්දැකීම් ඉතා විශාල සංඛ්‍යාවක් විවිධාකාරයේ Tamanට සමහර විට මම කියන ඒවා ඇහෙන එක, ඉස්සරහා පේන එක, ඒ වගේම ඕගොල්ලන්ට ගෙදර කවුරු හරි කතා කරන බය තිබුණා නම් ඒ වැහිච්ච එක වෙන්න පුළුවන්, විවිධාකාර වෙන්න පුළුවන්. ඒත් ඔන්න ඒ විදිහේ අත්දැකීම් රාශියක් අපි ලැබුවා මේ කාලය තුල. එතකොට අපේ ජීවිත කාලය කියලා ජීවිතය කියලා කියන්නේ ওই කාලය තුල ඔන්නේ අත්දැකීම් ටිකේ එකතු. එතකොට කවුරු හරි කෙනෙක් අපි කියමු අවුරුදු 50ක් ජීවත් වුණා, අවුරුදු 70ක් ජීවත් වුණා කියලා. අවුරුදු 70ක් ජීවත් වුණා කියලා කියන්නේ මෙන්න මේ පැය භාගය වගේම අවුරුදු 70ක කාලයක් තුල අපි ලැබපු අත්දැකීම් ටිකේ එකතු. අපි හිතමු අපේ සීයලා ආච්චිලා කවුරු හරි කෙනෙක් අපි අතර ඉඳලා දැන් වියෝ වෙලා ඉන්නවා කියලා. එතකොට අපි ඒ සීයාච්චිගේ ජීවිත කාලය කියලා කියන්නේ ඒ කෙනා ඒ කාලය තුල අත්දැකීම්. එතකොට අපි කතා කරන්නේ අපිට සාපේක්ෂව ඒ හැම දෙයක්. Tamanට සාපේක්ෂව, මට සාපේක්ෂව. අපි සෙල්ෆ් කියලා කියන්නේ තව විදිහට එහෙම නැත්නම් අපේ ඊගෝ කියන අපිට. එතකොට අන්නේ මට සාපේක්ෂව මම ලබන අත්දැකීම් ටික තමයි ඕනෑම කෙනෙක්ගේ ඒ කෙනාට සාපේක්ෂ ජීවිත කාලය කියන්නේ. ජීවිතය කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දෙන්නේ මාර්ගයක් ඔන්නේ අත්දැකීමට අවයා වෙන්න. ඒක තමයි අපි තව විදිහකට කිව්වොත් සතිය කියලා කියන්නේ. ඒතර අපි මේ හැම මොහොතකම අපි ලබන අත්දැකීමට අපි අවයා වීම, අපි අත්දැකීම පිළිබඳ තියෙන දැනීමට තමයි ඊටාම සරලව කිව්වොත් සතිය කියලා කියන්නේ. අන්න ඒක අපි උත්සාහ කරොත් අපේ මේ හැම වෙලාවකම අපි මේ දැන් බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨානයේනේ සතිය එහෙම නැත්නම් සතර සතිපට්ඨානය තමයි ඒකායන නිවන් මාර්ග විදිහට විස්තර කරන්නේ. තවදුරටත් කිව්වොත් එහෙම බුදුහාමුදුරුවෝ විස්තර කරන මේ සතිය සතර සතිපට්ඨානයේ ඒකායන නිවන් මාර්ග කියලා කියන්නේ මෙන්න මේ අපි ලබන අත්දැකීමට දැනීමක් තියා ගැනීම තමයි සතිය කියලා කියන්නේ. මම ඒක කොහොමද කරන්නේ කියලා උදාහරණ කිහිපයක් අරගෙන පැහැදිලි කරන්නම් මේ සාකච්ඡාව තුළ. එතකොට ඔන්නය ඒකායන නිවන් මාර්ග විදිහට බුදුහාමුදුරුවෝ විස්තර කරන සතිය කියලා කියන්නේ ඔන්නේ අත්දැකීමට අවයාවීම. එතකොට බුදුහාමුදුරුවෝ මේක අපිට විස්තර කරනවා යන්නේ එන්නේ කන්නේ බොන්නේ ඉඳින්නේ සතර සතිපට්ඨානිය වඩන්න කියලා. ඒ කියන්නේ නිින්ද ගිහිල්ලා නැති ඕනෑම වෙලාවක අපිට මේ සතිය සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන්. එතකොට අපි මේක මේ එක එක කෙනා පටන් ගන්න තැන වෙනස් වෙන්න පුළුවන්. අර මම කලින් කිව්වේ අනුකූලක ප්‍රතිපදාවක් කියලා මේක. එතකොට මේ දැන් මම මේක සතිය කියලා කිව්වට ඔයගොල්ලෝ හැමදෙනාම දැන් සතිය කියන එක වචනය ඇහුනට තේරුම් ගන්න සතියයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු සතිය කියන එක හාත්පසින්ම වෙනස් කාරණයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සතිය කියන්නේ මොකක්ද කියන එක අපිට පූර්ණ අවබෝධයකටපත් වෙන්නේ. ඒක හරියටම අපි තේරුම් ගන්න කවදා හරි දවසක අපි රහත් වෙන මොහොතේදී තමයි පූර්ණ වශයෙන් ඒක අවබෝධ වෙන්නේ. ඒකට අර අපි මේ මාර්ගය හැමතිස්සෙම ගමන් කරන්නේ අපේ අන්නේ සතිය පිළිබඳව තියෙන දැනීම උනා.
ඒක අවබෝධ මට්ටමට අනුව අපි ඒක ප්‍රායෝගිකව භාවිතා කිරීම තුළම තමයි. අර බයිසිකලයක් පදින්න අපිම පැදලා ඉගෙන ගන්නවා වගේ මේක භාවිතා කිරීම තුළම තමයි අපිට මේක තවදුරටත් ගැඹුරට තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ. මෙන්න මේ සතිය තුළ සතිය කියන්නේ අන්න අර චතුරාර්ය සත්‍ය අවබෝධයට මාර්ගය. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය අවබෝධ කරන්න පුළුවන් අපිට සතිය පැවතුනොත් ඒ මොකෝ අපිට දුක ගොඩනගෙන එක, දුක දැනෙන එක මේ හැම මොහොතකම සිද්ධ වෙනවා. අපිට ඒක දුකක් සතුටක් ඕන ආකාරයකට වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපි දැන් වේදනාව කියන එකනේ අපිට ඔතෙන්දි දැනෙන්නේ. සැප දුක උපේක්ෂාව තුන් ආකාරයෙන්ම දැනෙන්න පුළුවන්. එතකොට අපිට ඔන්නය මේ එදිනෙදා අපේ මේ ජීවිතය තුළ අපි ලබන අත්දැකීමට අවයානස් එකක් තියාගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි කළ යුතු වන්නේ. අන්න එතකොට අපිට මේ හැම දෙයක් තුළම තේරුම් ගන්න පුළුවන්. හැබැයි මම මේක මෙහෙම කිව්වට සතිය කියන එක පවතින්න නම් අවශ්‍ය කරන ප්‍රමාණවත් අවශ්‍යතා දෙකක් තමයි තියෙන්නේ. ඒක එකක් තමයි කාය විවේකයේ, අනිත් එක චිත්ත විවේකයේ. ඒක බුදුහාමුදුරු කාය සූත්‍රය කියලා කාය වග්ගය කියලා වග්ගයක් තියෙනවා. ඒක එක සූත්‍රයක් තියෙනවා කාය සූත්‍රය කියලා. ඒකේ කාය සූත්‍රය කියලා නම දාලා තියෙන්නෙම මේ අපේ මේ කය පවත්වන්න අපිට ආහාර, ඔක්සිජන්, වතුර ඒ වගේ ප්‍රත්‍ය පහසුකම් ඕනේ. අපිට ඒ දැන් අපි කන්නේ නැති විදිහත් එහෙම අපි මැරෙනවා. අපි නහය වහගෙන හුස්ම ගන්න බැරුව නැතුව හිටියොත් එහෙම අපි ඔක්සිජන් නැතුව මැරෙනවා අපි. මොලේට ඔක්සිජන් නැති වෙච්ච ගමන් අපේ මැරෙන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒ වගේ අපේද මේ කය පවත්වන්න නම් යම්කිසි අවශ්‍යතා ටිකක් තියෙනවා. එහෙම නැතුව අපේ මේ කය පවතින්නේ නැහැ. අන්න ඒ වගේම සතිය කියන එක කාට හරි කෙනෙකුට පවතින්න නම් කාය විවේකයේ, චිත්ත විවේකයේ කියනා වූ උභය විවේකය අත්‍යවශ්‍ය දෙයක්. බුදුහාමුදුරුවෝ ඒ කාය සූත්‍රයේ දේශනා කරන්නේ කාය විවේකයේ සහ චිත්ත විවේකයේ කියන උභය විවේකයේ ඇති කල්ලි සම්මා සතිය ආරම්භුණා වේ කියලා. සම්මා සතිය ආරම්භ වෙන්න නම් මෙන්න මේ දෙක අත්‍යවශ්‍යයි. එතකොට අපිට මේ කවුරු හරි කෙනෙකුට මෙන්න මේ කාය විවේකයේ සහ චිත්ත විවේකයේ කියන දෙක ලබා ගැනීම සඳහා විවිධ භාවනා ක්‍රම භාවිතා කරන්න පුළුවන්. අපි දැන් මේ හැමෝම අහලා සමහර බෞද්ධ ආගම බෞද්ධ දර්ශනය තුළ සමත භාවනා සහ විදර්ශනා භාවනා ක්‍රම දෙකක් පවතිනවා. සමත සහ විදර්ශනා. එතකොට අර මම ඔය කලින් කතා කර මම පැහැදිලි කර සතිය කියන්නේ විදර්ශනා භාවනාව. තව විදිහකට කිව්වොත්. එහෙම නැත්නම් විදර්ශනාවට කියන තව නමක් තමයි අපි සතිය කියලා කියන්නේ. එතකොට මේ කාය විවේක සහ චිත්ත විවේක කියන දෙක ඇතිකල්හිනේ සතිය පවතින්නේ. ඒතකොට අන්න එතෙන්ට කවුරු හරි කෙනෙකුට එන්න අපිට විවිධ සමත භාවනා ක්‍රම භාවිතා කරන්න පුළුවන්. අපි ආනාපාන සතිය ගත්තොත් එහෙම සමත භාවනා ක්‍රම කියලා කියන්නේ සියලුම සමත භාවනාවන් වලදී අපි කරන්නේ අපි මොකක් හරි ફોකස් එක මෙඩිටේෂන් එකක්. ඒ කියන්නේ මොකක් හරි අපේ භාවනා අරමුණක් තියාගෙන අන්නේ අරමුණේ හිත පැවැත්වීම. එතකොට අපි කරන්නේ අපි අපේ හිත එක අරමුණක පවත්වන්න උත්සාහ කරනවා. ඒක කවුරු හරි මේ ගොඩක් බිසි මයින්ඩ් එකක් තියෙන කෙනෙකුට, ගොඩක් කලබලකාරී මයින්ඩ් එකක් තියෙන කෙනෙකුට, හිතක් තියෙන කෙනෙකුට හිත යම් කිසි ප්‍රමාණයකට තැම්පත් කරගන්න මේ සමත භාවනාව අත්‍යවශ්‍ය වෙනවා. ඒක අනිවාර්ය දෙයක්. ඒ වගේ විවිධ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුට මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්, තව කෙනෙකුට ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන්. ඒ වගේම තව කසින භාවනා කියන ඕජාත කසින භාවනාව වෙන්න පුළුවන්. ඒ වගේම මේ තේජෝ කසිනේ භාවිතා කරලා භාවනා කරන ඒවා තියෙන විවිධාකාර වෙන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම අපිව ගේන්නේ අන්න අර සතිය පුරුදු පුහුණු කරන්න පුළුවන්, සතිය භාවිතා කරන්න පුළුවන් තැනට අවශ්‍ය කරන වටපිටාව සකසා ගැනීම සඳහා සමත භාවනා ක්‍රමයේ හැම එකම අවශ්‍ය වෙන්නේ. එතකොට මේ සතිය කියලා මම පැහැදිලි කරේ මම අර කලිනුත් කිව්වේ අපිට මේ එක්ස්පීරියන්ස් එක පිළිබඳ තියෙන අපි ලබන අත්දැකීම් පිළිබඳ තියෙන දැනීම. ඊට පස්සේ මේ මෙතන පොඩි එක තව කාරණයක්. දැන් සතිය කවුරු හරි කෙනෙක් මේ චිත්ත ඒකාග්‍රතාවයේ සහ සතිය කියන දේ කාරණා දෙකක්. කාට හරි කෙනෙකුට පොඩි ගැටලුවක් තියෙනවා නම් සතිය සහ චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ බොහොම පැහැදිලිව චෛතසික දෙකක්. ඒක ධම්මසංගණී ප්‍රකරණේ චිත්ත චෛතසික විස්තර කරනකොට විස්තර කරලා තියෙනවා. චෛතසික දෙකකට තමයි සතිය චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ફોකස් සහ මයින්ඩ්ෆුල්නස් මේ දෙක. එහෙම නැත්නම් අවයානස්. එතකොට දැන් ගොඩාක් වෙලාවට මේ මයින්ඩ්ෆුල්නස් කියන එක ફોකස් කියන එකට පොඩි වැරදි
වටහා ගැනීම මම දැකලා තියෙනවා මේ ගොඩක් දෙනා එක්ක කතා බහ කරනකොට. ඒක බොහොම පැහැදිලිව කාරණා දෙකක්. සමත භාවනා ක්‍රමවලදී අපි විස්තර කරන්නේ අන්නේ ફોකස් මෙඩිටේෂන්, ඒකම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවයේ පැවැත්වීම, සම්මා සතිය, එහෙම නැත්නම් සතිය සතර සතිපට්ඨානයි කියලා කියන්නේ අපි ලබන අත්දැකීම කුවක්වත් අන්නේ පිළිබඳ තියෙන දැනීම. ඒක මම උදාහරණ දෙකක් තුනක් අරගෙන පැහැදිලි කරන්නම් අන්තිමට. ඒක කරන්නේ කොහොමද කියලා. එතකොට එතෙන්ට ඒම සඳහා අර වගේ විවිධ භාවිතයක් අපිට කරන්න පුළුවන්. මම ඒව ගැන මේ වෙලාවේ විස්තර කරන්න යන්නේ නැහැ. එහෙම මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා බහ කරන්න පුළුවන් ඕන වෙලාවක විහාරස්ථානට කතා කරන්න. එහෙම නැත්නම් තව ඕනේ හාමුදුරු කෙනකින් අහලා එහෙම කතා බහ කරලා දැනගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී අපේ සතිය කවුරු හරි කෙනෙක් වඩනකොට සතිය වැඩි වෙනකොට ඔටෝමැටිකලිම චිත්ත ඒකාග්‍රතාවය වැඩි වෙනවා. හැබැයි මේ දෙක 1-to-1 කොරස්පොන්ඩන්ස් නෙමෙයි. කියන්නේ මේ කවුරු හරි කෙනෙක් චිත්ත ඒකාග්‍රතාවය වැඩි කරගන්න උත්සාහ කරා කියලා එයාගේ සතිය වැඩි වෙන්නේ නැහැ. හැබැයි සතිය වැඩි වෙනකොට අපේ චිත්ත ඒකාග්‍රතාවය වැඩි වෙනවා. ඒක ඒ කියන්නේ එක ඩිරෙක්ෂන් එකකට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක තමයි අපේ හිතේ ස්වභාවය. එතකොට දැන් මෙතෙන්දී අනිත් කාරණාව අපි මුකුත් වැඩ නොකර පැත්තකට වෙලා නිකන් ඉන්නවා කියන්නේ අපිට කාය විවේකී චිත්ත විවේකී ලැබෙනවා කියන එක නෙවෙයි. ඒක බොහොම පැහැදිලිව තේරුම් ගන්න. අපි කොහෙට හරි වෙලා වාඩි වෙලා ඉඳියයි කියලා අපේ හිත අර යකාගේ කම්මල වගේ තියෙන්න පුළුවන්. අපිට එහෙම අපි කොහේ හරි පැත්තකට වෙලා අයිනකට වෙලා වාඩි වෙලා ඉඳියා කියලා අපිට චිත්ත විවේකේවත් කාය විවේකයක් දැනෙන්නේ නැහැ. ඒක අපි භාවනා කරනකොට කොහේ හරි හොඳට පහසුවෙන් වාඩි වෙලා භාවනා කරන එක ඇත්ත. හැබැයි අපි කොහෙට හරි වෙලා වාඩි වෙලා නිකන් ඉඳියා කියලා මේ දෙක ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේක මේ කම්මැලිකමට නිකන් කොහේ හරි ඉන්නවා කියන එක නෙවෙයි කාය විවේකයේ චිත්ත විවේකයේ ලැබෙනවා කියන කාරණාව. ඒකට අපේ හිතට බොහොම පැහැදිලිව මේ නිදහස නිවීමයි මේ. අපේ හිත කලබලකාරී නැති අවස්ථාවක් වෙන්න ඕනේ අපිට අපි ලබන අත්දැකීමට දැනීමක් තියාගන්න. දැන් උදාහරණයකට කිව්වොත් එහෙම දැන් ඕගොල්ලෝ ජීවිතේ තරහ ගිහිල්ලා තියෙන ඕන තරම්. ඒ තරහ ගියපු අවස්ථාවල ඕගොල්ලෝ කාට හරි තරහ ගිහිල්ලා බැනපු අවස්ථා තියෙනවා නේද? ඒ වෙලාවල් වලට කටින් පිට වෙච්ච වචන දැන් විශේෂයෙන්ම දැන් මේ ඉන්නේ ගොඩක් දීපාලිකා විද්‍යාලයේ සිසු යන්නේ. දැන් ඕගොල්ලන් හිතන්නකෝ ඕගොල්ලන්ගේ හස්බන්ඩ් කෙනෙකුට එහෙම තරහ ගියපු වෙලාවක මොන හරි කිව්වා කියලා. එතකොට කටින් පිට වෙන වචන ඕගොල්ලන්ට තේරෙන්නේ මට මෙහෙමත් කියුණානේ කියලා කියුණාට පස්සේ නෙවෙයි. එතකොට ඒ වගේ වෙලාවකට තරහ ගියපු වෙලාවක අපි හැමෝගෙම සමහර මේ තරහ ගියපු වෙලාවට අපි දන්නේ අපින් පිට වෙන්නේ මොනවද කියන එක. සාමාන්‍ය වෙලාවකට වැඩිය. සාමාන්‍ය වෙලාවක අපි කතා බහ කරන එක අපි කතා කරන්නේ මේක කියන එක යම් දැනීමක් තියෙනවා. හොඳටම තරහ ගිය වෙලාවක ඊට වැඩිය ගොඩක් අඩු දැනීමක් තියෙන්නේ. අපි කතා වචනේ පිට වුණාම තමයි මෙහෙමත් කියවන්නේ කියලා තේරෙන්නේ. ඒතර අන්නේ අපේ හිත කලබලකාරී වුණාම අපිට අපි ගැන තියෙන අවයානස් එක නැති වෙනවා, අඩු වෙනවා. ඒකයි ඒ වෙන්නේ. එතකොට ඒකයි කාය විවේකේ චිත්ත විවේකේ ඇති කලෙහි සම්මා සතිය ආරම්භනා කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. අපේ හිතේ ඒ කාය විවේකේ චිත්ත විවේකේ කියන එක අත්‍යවශ්‍යයි මේ දැනීමක් තියාගන්න. මම අපිට විනාඩි 10ක විතර කාලයක් තියෙන්නේ. ඒ හින්දා මම පොඩි උදාහරණ කීපයක් අරගෙන සතිය කියන දේ අපි ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියන එක ප්‍රායෝගිකව පැහැදිලි කරන්න. එතකොට මම අර කලින් කිව්වා වගේ චිත්ත ඒකාග්‍රතාවය සහ සතිය කියලා කියන්නේ බොහොම පැහැදිලිව කාරණා දෙකක්. උදාහරණයක් අරගෙන මම විස්තර කරන්නම්. ඒත් එක්කම මේක අපිට ඕනෑම මොහොතක කරන්න පුළුවන්. එතකොට අපි මේ හැම මොහොතකම අපි අත්දැකීමක් ලබනවානේ. එතකොට මම දැන් අපි මොනවද ඇස කන නාසය දිව ශරීරයේ මන කියන ආයතන 6 ගැන විස්තර කරන්න ගියේ නැහැ කාල වේලාව එක්ක. නැත්නම් මෙතෙන්ට එන්න අපි විස්තර දැනගත යුතු තව කාරණා ගොඩක් තියෙනවා. ලෝකය කියන්නේ මොකක්ද? අපි කොහොමද ලෝකය අත්දකින්නේ? මේ වගේ කාරණා වලට මම මෙච්චර කියේ නැහැ. ඉතින් එහෙම මොනවා හරිද ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඕන වෙලාවක කතා කරන්න පැහැදිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ කීප දෙනෙක් එකතු වෙලා කතා කරන්න ඕන නම් සූම් සාකච්ඡාවක් හරිය පිළිවෙදන්න පුළුවන්. විහාරස්ථානයේ මේ දවස්වල පැමිණිලා කතා කරන්න අපහසුතාවයක් තියෙන හින්දා. එතකොට මම දැන් සතිය වඩන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. සතිය කියලා නිකන් සරලවම කිව්වොත් මම එක උදාහරණයක් කියන්නම්. අපි මෙහෙම හිතමු අපි දැන් මෙන්න මෙහෙම අපේ ඔළුවට උඩින් කැමරා එකක් හයි කරලා තියෙනවා කියලා. එතකොට මේ කැමරා එකට හිතන්නකෝ අපි කරන කියන ඔක්කොම ටික පේනවනේ. දැන් මේ අපි යන තැන මේ කැමරා එක හයි කරලා තියෙනවා. අපි යන තැන අපි කරන කියන හැමදේම මේ කැමරා එකට පේනවනේ. අපි හිතන එකත් මේ කැමරා එකට ඩිටෙක්ට් වෙන්න සිස්ටම් එකක් තියෙනවා කියලා හිතන්න. එතකොට මේ කැමරා එකට අපි
කරන හැම වැඩක්ම පේනවා අපි හිතන කියන එකත් පේනවා. හැබැයි මේ කැමරාව කොයිම වෙලාවකවත් අපිත් එක්ක රියැක්ෂන් එකක් දක්වන්න ගනුදෙනු කරන්න යන්නේ නැහැ. කැමරා එක ඒක බලාගෙන ඉන්නේ. එහෙම නැත්නම් ඒක කැමරා එකේ රෙකෝඩ් වෙන එක නෙවෙයි. අන්න ඒ වගේ ඕගොල්ලන්ට පුළුවන් ද බලන්න ඕගොල්ලෝ හැම කෙනාගේම හිත දිහා. ඒ වගේම දැන් අපි හිත දිහා බලා ඉන්නකොට අපේ මේ අනිත් හැම ඔක්කොම ටිකත් පේනවා. අපි මොකක් හරි අල්ලනවා නම් අපේ හිතට මේක දැනෙනවනේ. ඒත් අන්න ඒ වගේ අපිට තමන්ට පුළුවන් ද තමන් දිහා බලාගෙන ඉන්න. තමන්ට තමන්ගේ මේ මම අර කලින් කිව්වේ අපිට දැනෙන දැනීමට ව්‍යාවීමයි සතිය කියලා. මෙහෙම කැමරා එකක් තියෙනවා වගේ අපේ හැම වැඩක්ම අපේ පේනවා. ඒ වගේම අපේ හිතට දැනෙන දේත් පේනවා. අන්න ඒ වගේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ හිතෙන්ම තමන්ට තමන් දිහා බලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. අන්න ඒ උත්සාහය පොඩ්ඩක් දරන්න. ඒක තමයි ඇත්තටම එක විදිහකට සතිය කියලා කියන්නේ. මම තව එක උදාහරණයක් අරගෙන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අපි හිතමු මේක හයිපොතටිකල් උදාහරණයක්. මේක මම බොහොම පැහැදිලි කර මේ උදාහරණය ගන්නේ චිත්ත ඒකාග්‍රතාවය සහ සතිය කියන කාරණා දෙක ගැන පොඩියක් පැහැදිලි කරනවා. තියෙනවා නම් කාට හරි මේ දෙක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒකට මේක හයිපොතටිකල් උදාහරණයක්. අපි මෙහෙම හිතමු විනාඩි 5ක කාලයක් තියෙනවා. මේ විනාඩි 5ක කාලය තුලම අපි හිතමු ඔයගොල්ලෝ කෑම කනවා කියලා බත් කන්න පටන් ගත්තා කියලා මේ පළවෙනි විනාඩියේදී ඔන්න බත් කන්න පටන් ගත්තා බත් කනවා. දෙවෙනි විනාඩියත් බත් කනවා 3 4 5 මේ විදිහට මේ විනාඩි 5ේදීම බත් කනවා. ඒතර පළවෙනි විනාඩියේදී බත් කන්න පටන් ගත්තොත් බත් කනවා කියන එක දන්නවා ඔයගොල්ලෝ. කෑමකේ රස දැනෙනවා. එතකොට ඕගොල්ලන්ට මේ වෙලාවේ මේ කෑම කන්න පටන් ගත්තා රස දැනෙනවා. දැන් පළවෙනි විනාඩියේදී ඔය විදිහට 2 3 4 විනාඩි යනවා කෑම කකා ඉන්නේ තාම. පස්වෙනි විනාඩියේදී දුන්න කෑම කකා ඉන්නේ. ඕගොල්ලන්ට අපි හිතමු දේවබාලිකා විද්‍යාලය දැන් ඉස්කෝලේ මොනවා හරි මතක් වෙනවා කියලා ඕගොල්ලන්ට ඉස්කෝලේ පහුගිය කාලේ ඉස්කෝලේ මූ කරන්න ගිහිල්ලා මොන හරි ගැටලුවක් තිබුණානේ අපි හිතමු ඒක මතක් වුණා කියලා. ඔන්න ඒක ගැන හිතා ඉන්නවා දැන්. පස්වෙනි විනාඩියේදී බත් කන ගමන් ඉස්කෝලේ ප්‍රශ්න ගැන හිතා ඉන්නවා. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා මේ පස්වෙනි විනාඩියේදී ඉස්කෝලේ ප්‍රශ්න ගැන හිතනවා කියලා. එතකොට ඕගොල්ලන් දැන් තේරිච්ච විදිහට මේ පළවෙනි විනාඩියේදී ඕගොල්ලන්ට සතිය තියෙනවද නැද්ද? බත් කනවා කියන එක දන්නවා. තියනවද නැද්ද? තියනවා කියන එක පොඩ්ඩක් අත උස්සන්න හරිය නිකන් එක්කෝ තියෙනවා. එතකොට 2 3 4 මේ විදිහට දැන් යනවනේ බත් කකා ඉන්නේ පස්වෙනි විනාඩියේදීත් බත් කකා ඉන්නේ. දැන් ඉස්කෝලේ ගැන හිතනවා පස්වෙනි විනාඩියේදී. හැබැයි ඉස්කෝලේ ගැන හිතනවා කියන එක දන්නවා. එතකොට සතිය තියනවද පස්වෙනි විනාඩියේදී? නෑ. ඇයි? දැන් ඉස්කෝලේ ගැන හිතන්නේ ඉස්කෝලේ ගැන හිතන එක දන්නවනේ. එතකොට ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකේ ඉස්කෝලේ ගැන හිතන එක. ඒ වුණාට ඒ වෙලාවේ කරන්නේ බත් කන දේනේ අපි චිත්ත ඒකාග්‍රතාවය සහ සතිය කියන්නේ දෙකක්. එතකොට මම මේ විස්තර කරපු සතිය මම විස්තර කරපු ආකාරයට නම් පස්වෙනි විනාඩියේදී සතිය තියෙනවා. ඒ මොකද පස්වෙනි විනාඩියේදී ඉස්කෝලේ ගැන හිතනවා කියන එක ගැන ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක ගැන වෙයා. එතකොට ඒකත් එක්ස්පීරියන්ස් එකක් නේ ඉස්කෝලේ ගැන හිතන එක. හැබැයි බත් කන එක දැනෙන්නේ නැති එක වෙන කාරණයක්. දැන් ඕගොල්ලන්ට දැන් මේ මොහොත වෙනකන් ඕගොල්ලන් කොහරි ඔය වාඩිලා ඉන්න තැන කකුල් දෙක බිම ගැවිලා තියෙනවනේ. කකුල් දෙක බිම ගැවි තියෙන එක දැනුණා. මම මේ දැන් කියන එක. මීට විනාඩි 5කට කලින් කකුල් දෙක බිම ගැවිලා තියෙන්නේ නැතිනේ. එතකොට දැනුණාද කකුල් දෙක බිම ගැවිලා තියෙන එක. එතකොට දැන් මම කිව්වොත් එහෙම ඕගොල්ලන්ට කකුල් දෙක බිම ගැවිලා තියෙන එක්ස්පීරියන්ස් එක මීට විනාඩි 5කට කලින් නොදැන්නලා කියන්නේ ඕගොල්ලන්ට සතිය තිබිලා නැහැ කියලා කිව්වොත් හරියද? ඒ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකක් නෙවෙයිනේ මීට විනාඩි 5කට කලින්. කකුල දෙක බිම ගැවෙන එක. එතකොට අපිට නොදැනෙන එක්ස්පීරියන්ස් එකක් අපි කොහොමද දැනගන්නේ මොකද? දැනගන්න විදිහක් නැහැ. මීට විනාඩි 5කට කලින් අපිට හැමතිස්සෙම දැනගන්න පුළුවන් අපි ලබන එක්ස්පීරියන්ස් එක පමණයි. දැන් මීට විනාඩි 5කට කලින් ඔයගොල්ලන්ට කකුල් දෙක බිම ගැවෙන එක දැනගන්න කියලා කිව්වනම් මම දැනගන්න බෑනේ ඒක ගැවිලා තිබුච්ච එක දැනුන්නේ නැහැනේ ඔයගොල්ලන්ට. දැන් මේ කාලය තුල ඕගොල්ලෝ දැන් මේ වෙලාවේ ගත්තොත් අපේ ශරීරයේ කොයිතරම් දේවල් ස්පර්ශ වෙලා තියෙනවද අපිට ওই ටික ඔක්කොම දැනගන්න. එතකොට ඒක එක්ස්පීරියන්ස් ගන්න නෙමෙයිද හම්දුරුනේ. කකුල් දෙක බිම ගෑවිච්ච එක්ස්පීරියන්ස් ගන්න නෙමෙයිද එතකොට. මං කියේ විනාඩි 5කට කලින්. ඒක දැනෙන මොහොතේ ඒක එක්ස්පීරියන්ස් එක. එතකොට අපිට ඒක දැනෙන මොහොතේ කකුල් දෙක බිම ගැවිලා තියෙන එක අපේ එක්ස්පීරියන්ස් එකද. දැන් දැනෙනවා නම් දැන් ඒක එක්ස්පීරියන්ස් එකක් තමයි.
ඒතර අපිට ඒක දැනෙන මොහොතේ අපිට දැනගන්න පුළුවන් මේ උදාහරණය මම ආපහු විස්තර කරොත් පොඩ්ඩක්. ඒතර පළවෙනි විනාඩියේදී බත් කනවා කියන එක දැනෙනවා. එතකොට සතිය තියෙනවා. එතකොට 2 3 4 මෙහෙම යනවා බත් කකා ඉන්නේ. තාම මම මේ 2 3 4 ගැන කතා කරේ නෑ. මම මේ කිව්වා වගේ මේක හයිපොතටිකල් උදාහරණයක්. මට මෙන්න මේ ඔන්න කාරණාව තමයි පැහැදිලි කරන්න මම මේක ගත්තේ. එතකොට මෙතෙන්දී පස්වෙනි විනාඩියේදී බත් කකා ඉන්න බව ඇත්ත. අර කකුල් දෙක මීට විනාඩි 5කට කලින් බිම ගැවිලා තිබුණා වගේ බත් කකා ඉන්නවා. හැබැයි දැන් හිතා හිටියේ ඉස්කෝලේ ගැන. එතකොට දැනෙන එක්ස්පීරියන්ස් එක එයාට අවේර්නස් එක තියෙන්නේ ඒ ඉස්කෝලේ ගැන හිතන එක තමයි දැනෙන්නේ. දැන් අපි බත් කනකොට උනත් ඕගොල්ලෝ හැමදාම මේ කනකොට උනත් කෑම එකේ රස එක දිගට ඕගොල්ලෝ විඳින්න නැති වෙන්න හේතුව වෙන්නේ මෙන්න මේක. අපි සමහර වෙලාවට කෑම එකේ රසට ඉඳලා හිටලා කනෙක්ට් වෙනවා. ඒ අතරතුර හිත තව ගොඩක් තැම්බල යනවා. ඒතර ඒ අතරතුර අපි කාපුවගේ රස දන්නේ නැහැ ඇත්තටම. කකුල් දෙක බිම ගැවිලා තිබිච්ච එක දන්නේ නැහැනේ. කකුල් දෙක දැන් ඔතෙන්ට ඇවිල්ලා මීට විනාඩි 10කට කලින් දැන් කකුල් දෙක බිම ගැවිලා තියෙනකොට ආමන් එනකොට කකුල් දෙක තිබුණා. කවුරුත් කපාගෙන ගියේ නැහැ. ඒ හින්දා කකුල් දෙක තාම තියෙනවා. ඉතින් මේ කාලය තුලම තිබුණයි කියන එක අපි උපකල්පනයක් කරනවා මිසක් අපේ එක්ස්පීරියන්ස් එක නෙමෙයිනේ. ඒ වගේ තමයි කැම කණේකෙදිත් අපි ගොඩක් වෙලාවට වෙන්නේ අපේ අවයානස් එක වැඩි වෙනකොට අපේ සතිය වැඩි වෙනකොට අපිට වෙන්නේ අපි ඔන්න ඔය ලබන එක්ස්පීරියන්සස් වලට වැඩිපුර අපි එවයා වෙනවා. අපේ එක්ස්පීරියන්ස් එක දැනෙන ටයිම් එක වැඩි වෙන්න ගන්නවා. අන්න එතකොට අපේ මේ සතිය වැඩි වෙනකොට ඔටෝමැටිකලිම චිත්ත ඒකාග්‍රතාවය වැඩි වෙනවා කියලා මම කිව්වේ ඒකයි. අපි මේ සතිය ප්‍රැක්ටිස් කරොත් එහෙම දැන් මේ කෑම කනකොට නම් ඕගොල්ලන්ට කෑම කන එක බොහොම හොඳට දැනෙන්න ගනී වෙනදට. වෙනදට වැඩිය කෑම උනත් රසට දැනෙන්න ගනී. එහෙම ප්‍රැක්ටිස් කරොත් ඒ වෙන්නේ එතකොට අපේ හිත එළියට යන එක එන්නෙන් අඩු වෙනවා. හැබැයි අපි කරන්නේ කෑම කන එකේ හිත තියාගෙන ඉන්න උත්සාහ කිරීම නෙවෙයි, Tamanට දැනෙන දැනීම දැනගන්න උත්සාහ කරන්න. කැමරා එක කලින් තිබ්බා. එතකොට අන්නේ අවයානස් ඒක තමයි සතිය කියලා කියන්නේ. මට දැනෙන්නේ කොහොමද අන්න ඒක දැනගැනීම. එහෙම නැතුව අපි එක තැනක හිත තියාගෙන ඉන්න එක නෙවෙයි. දැන් මේ උදාහරණෙදී 2 3 4 විනාඩි වලදී මේ කෙනා එහෙම නැත්නම් Taman කියලා හිතන්නකො බත් කකත් ඉඳලා තියෙනවා වෙන මොනවා හරි ගැන හිතලා තියෙනවා හැබැයි ඒක ගැන අවයානස් එකක් නැහැ. මේකද කියන්නේ ආපහු මතක තියනවා කියන එක නෙවෙයි. දැන් මම ඕගොල්ලෝ හැමෝම උදේට කෑ මොනවද කියලා අහුවොත් මතකයිනේ. ඒකෙන් කියන්නේ නැහැ නේ උදේට කනකොට සතිය තිබුණා කියන එක. ඒ මතකයයි සතියයි කියන්නේ දෙකක් නේ. ඒ පටලවා ගන්න එපා. සතිය කියලා කියන්නේ අපිට දැනෙන දැනීම පිළිබඳ තියෙන දැනීම. ඒ එක්ස්පීරියන්ස් එකට අවයා වීම. එතකොට ඒක කරන්න උත්සාහ කරන්න තමන්ගේ හිත දිහා පොඩ්ඩක් බලා ඉන්න උත්සාහ කරන්න. එතකොට මේක අපිට එකපාර ඇස කන නාසය දිව ශරීරය මන කියන ඔක්කොම අපේ මේ ආයතන හයම වැඩ කරන වෙලාව මේ ඕපන්ව තියෙද්දී අපිට මේක එකපාරට කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ හින්දා මම පොඩි ප්‍රැක්ටිස් එකක් කියන්නම් ඔයගොල්ලෝ හැමෝටම කරන්න උත්සාහ කරන්න. පුළුවන් නම් උදේ හරි හවස හරි තමන්ට පහසු වෙලාවක් අරගෙන ඒක දවසේ කොයි වෙලාවකවත් කමන්නේ නිදිමත නැති වෙලාවක් ගන්න. වැඩ කරන වෙලාවක බ්‍රේක් එකේ වෙලාව වුණත් කමක් නැහැ. කොහේ හරි වාඩි වෙලා ඉන්න පුළුවන්. පහසු විදිහකට වාඩි වෙලා S2 පියාගෙන මොකුත්ම කරන්නේ නැතුව නිකන් ඉන්න. කිසිම දෙයක් කරන්නේ නැතුව. ඒතර ඒක භාවනාවක් තමයි. මේ භාවනාව තුළ කිසිම ඔබ්ජෙක්ටිව් එකක් නැහැ. හුස්ම හිත තියන්නේ කියලාවත්. එහෙම නැත්නම් වෙන මොකක් හරි අපි හිතමු මෛත්‍රී භාවනාව හරි මොන හරි එහෙම නැත්නම් අසුභ භාවනාව හරි මොකුත් එහෙම කිසිම වෙන දෙයක් නැහැ. මොකුත් නොකර නිකන් ඉන්න කියන්නේ. එතකොට මොකුත් නොකර නිකන් ඉන්න කියලා කියන්නේ කිසිම දෙයක් නොකර නිකන් ඉන්න කියන එක. එතකොට මේ විනාඩි 10 බොහොම හොඳට පහසුවෙන් වාඩි වෙලා කොහේ හරි S2 පියාගෙන නිදහසෙන් S2 පියාගෙන ඉන්න අපහසු කෙනෙක් නම් S2 අරගෙන ඉඳියත් කමන්නේ. S2 පියාගෙන ඉන්නේ මොකෝ එතකොට අපිට පේන දේවලුත් ඒකේ අඩු වෙන්නේ. එතකොට අපේ හිතට එන දේවල් විතරයි මේ අවස්ථාවේදී විශේෂයෙන් අපිට දැනීමක් තියෙන්නේ. සද්දපද්‍යයක් ඇහුනොත් ඒ වගේ එකක් දැනෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ හිත දිහා බලන්න මේක පහසුයි. ඒතර මෙතන කරන්නේ අපි දැන් කවුරු හරි ඩ්‍රයිවිං පුරුදු වෙනවා නම් මුලින්ම එකපාරට හයිවේ එකේ ඩ්‍රයිව් කරන්න යන්නේ නැහැ. වාහන අඩු තැනක ගිහිල්ලා ඩ්‍රයිවිං පුරුදු වෙනවානේ. අන්න ඒ වගේ මේ සතිය කියන එක පුරුදු වෙන්න කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකක් හදාගන්න එකක් තමයි මෙතන කරන්නේ. මෙන්න ඔය වගේ විනාඩි 10ක් අරගෙන විනාඩි 10ක් ඇති ඊට වැඩිය කාලයක් ගන්න එපා. 10ක් උඩරින් 15කට ගියාට කමන්නේ ටිකක් කාලයක්. නැත්නම් විනාඩි 10ක් හොඳටම ප්‍රමාණවත්. මොකුත්ම නොකර නිකන් S2 පියාගෙන නිකන් නිදහසේ ඉන්න අනිත් ලෝකේ තියෙන ඔක්කොම ටික අමතක කරලා දාලා ওই විනාඩි 10 නිදහසේ ඉන්න. එතකොට මොකක් හරි හිතට ආවොත් අපි හිතමු මෙහෙම ඔන්න S2 පියාගෙන ඉන්න ඔන්න ආයි දේවි බාලිකායක මතක් වෙනවා. එතකොට දේවි බාලිකායක මතක් වුණොත් ඒක නවත්තන්න යන්න එපා.
ඒක නවත්තනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ වැඩක් පටක් කරනවා. මං කිව්වේ නිකන් ඉන්න කියලානේ. ඒතර දේවබාලිකායක මතක් වුණොත් ඒක මතක් වෙලා ඒ හිතෙන එක හිතෙන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ. නවත්තන්න යන්න එපා. ඒක පොඩ්ඩක් වෙයා වෙලා ඉන්න ඔබ්සර්ව් කරන්න. දැන් අර තමන්ගේ හිත ඔබ්සර්ව් කරන එක තමයි මුතෙන්දි කරන්නේ. පැසිව් ඔබ්සර්වර් කෙනෙක් විදිහට. ඇක්ටිව් ඔබ්සර්වර් කෙනෙක් නෙමෙයි. එතකොට මතක් වුණ දේවබාලිකායක එහෙම ඒක මතක් වී යනවා යන්න දෙන්න. නැවතුණොත් ඒත් ආයි පටන් ගන්නත් එපා. ඒතර පටන් ගන්නවා කියලා කියන්නේ ආයි වැඩක් පටන් ගන්නවා. ඒක නැවතුණොත් නැවතින්න දෙන්න. ඒ වගේම එහෙම මොකුත් හිතට ආවේ නැහැ කියන්නේ. මොන හරි හිතෙන් හිතලා පටන් ගන්නත් එපා. ඒතර ආයි වැඩක් නේ කරන්නේ. ඒකයි මම කිව්වේ මොකුත් නොකර නිකන් ඉන්න කියලා. ඒ රයිසින් ඇන්ඩ් පාසින් ෆිනොමිනා එක ඔහේ වෙන්න දෙන්න. ඒකට මොකුත් කරන්න යන්න එපා. ඉන්ෆ්ලුවන්ස් කරන්න යන්න එපා. ජජ් කරන්න යන්න එපා. ඒක තමයි මෙතන තියෙන. ඇනලිසිස් කරන්න යන්න එපා. ජජ් කරන්න යන්න එපා. ඒ බොහොම නිදහසේ ඔහේ ඉන්න. එච්චරයි. අන්න එතකොට ඔයගොල්ලන්ට අහුවෙයි කොහොමද පැසිව් ඔබ්සර්වර් කෙනෙක් විදිහට තමන්ගේ එක්ස්පීරියන්ස් වලට අවෙයා වෙන්නේ කියලා. ඕක කරන්නේ. ඕක කරන එක උවමනා වෙන්නේ අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකේදී 24/7 අපිට නිින්ද ගිහින් නැති ඕනෑම මොහොතක අර මං කිව්වේ අපිට කරන්න පුළුවන් මේ සතිය ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කියලා. අන්න ඒකට ඒක කරන්නේ කොහොමද කියන එකට උදව්වක් අරගන්න දැනගන්න තමයි ඕක අවශ්‍ය වෙන්නේ. එතකොට ඕක නවත්තන්න ඕනේ අර අනිත් එක්ක කරා කියලා. ඕක කරන්න උත්සාහ කරන්න. එතකොට කවුරු හරි කෙනෙක් සතිය ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තොත් පළවෙනි දවසේ අපි කියතුකෝ දවස් පැය 27 පැය 6ක් නිදාගත්ත පැය 18ක් ඉතුරු තියෙනවනේ. ඒතකොට මුළු පැය 18ම කරන්න උත්සාහ කරත් අපිට සමහර විට මුළු ඇකියුමුලේටඩ් ටයිම් එක මේ තත්පර 30ක් වෙන්න පුළුවන් මුළු පැය 18 තුලම අපිට සතිය තිබුණා. ඒකට කමක් නැහැ. ඒ මොකෝ එහෙම පැය 18 තුලම සතිය තියෙන්නේ රහතන් වහන්සේට විතරයි. හෝ බුදු කෙනෙකුට. ඒ බුදු කෙනෙක් හරි රහතන් වහන්සේ කියලා කියන්නේ හැම සිතුවිල්ලක් හැම මොහොතකම එයා ඒක තමයි තව විදිහකට කිව්වේ. එතකොට ඒ කියන්නේ මම මේ විදිහට කිව්වට දැන් මම කියන ස්වභාවයෙන් නිදහස් වෙන තැනකදී තමයි ඕක මේ ওই විදිහ වෙන්නේ. තව පැත්තකින් අපි ගත්තොත් මම මේ පැහැදිලි කිරීම සඳහා කියන්නේ. එතකොට අන්න ඒකින්ද මේ තප්පර 30ක් වෙන්න පුළුවන් අපිට සතිය තියෙන්නේ. එතකොට අපි ඔන්නෝක ආයාසයෙන් වැඩි කරගන්න අපි මේ උත්සාහයක් දරනකොට තමයි අපිට ආයාසයෙන් පවත්වන සතියක් තමයි අපි මුලින් පවත්වන්නේ. ඒක අපි මාස 6ක් කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මාස 6ක් 7ක් අවුරුද්දක් විතර ප්‍රැක්ටිස් කරනකොට අපිට මේක નિરાයාසයෙන් පවතින සතියක් බවට පත් වෙනවා. ඒකට අපි මේක අමුතුවෙන් මේ මතක් කර කර මම මේ එහෙම වෙන්න ඕනේ නැහැ. හැබැයි මුලදී අපිට මේක අර ආයාසයක් දරලා තමයි ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ. අන්න එතකොට ඕගොල්ලන්ට තේරෙන්න ගනි, පේන්න ගනි තමන්ට දුක ගොඩනගෙන හැටි කොහොමද කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය අවබෝධ කරගන්න. අන්න එතකොට අපිට අපේ හිතේ දුක සතුට හැදෙන්නේ කොහොමද? ගොඩනගන්නේ කොහොමද කියන එක පේන්න පටන් ගන්නවා. අන්න එතකොට දැන් ඕගොල්ලෝ මෙතන වාඩි වුණාට පස්සේ ඉරියව්ව සෑහෙන අවස්ථා ගන්නක් දැන් වෙනස් කරගන්න නැතිනේ. වාඩිලා ඉන්න විදිහ හිත හිතාද වෙනස් කරගත්තේ නැත්නම් ඒකට අපහසුවක් දැනෙනකොට කොන්ද රිදෙනවා නම් පොඩ්ඩක් මෙහෙම කෙලින් කරගන්න. හිත හිතා නෙවෙයි මේක වෙනස් කරගන්න. ඒක දැන් ඕගොල්ලෝ හැමදේම කරන්නේ නැතිනේ මේ පැය තුල. එතකොට ඒ යන්නේ වගේ අපිට අපහසුවක් දැනෙනකොට අපි නැචරලිම ඒකෙන් අපි නිදහස් වෙනවා. ඒක තමයි අපේ නැචරල් ටෙන්ඩන්සි එක. අපි කවුරුවත් කැමැත්තෙන් දුක් විඳින්න කැමති නැහැ. අන්න අර විදිහට අපිට සතිය තියෙනකොට මානසික දුකෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්. නිවන් මාර්ගක නිවන කියලා කියන්නේ මානසික දුකෙන් නිදහස් වීම. එතකොට ඕගොල්ලන් මෙන්න මේ තමන්ගේ හිත දිහා අවයනස් එකක් එහෙම නැත්නම් තමන්ගේ අත්දැකීම් පිළිබඳ අවයනස් එකක් තියාගන්නකොට උත්සාහ කරනකොට ඕගොල්ලන්ට පේන්න ගනි ඕගොල්ලන්ගේ හිතේ ඒ දුක ගොඩනගන්නේ කොහොමද මානසිකව දැනෙන. දැන් උදාහරණයකට ඕගොල්ලන්ට ඉස්කෝලේ මේ මුගේ කොටට මම හිතන්නේ ෂිෆ්ට් කරන කතාවක් තිබුණා පහුගිය කාලේක. එතකොට ඕගොල්ලන්ට ඒකට දුකක් ගොඩ නැගුණා නම් ඒක භෞතිකව දැනෙච්ච දුකක්ද මානසික දුකක්ද? මානසික දුකක් නේ සම්පූර්ණ වශයෙන්ම මානසික දුකක් නේ. එතකොට මේ මානසික අන්නේ වෙලාවේ අවයනස් එකක් ඕගොල්ලන්ට තිබුණා නම් ඕගොල්ලන්ට අර ඉස්කෝලේ ගැන තියෙන තණ්හාවෙන්ද මේ මානසික දුක ඇති වෙනා කියන එක අවබෝධ වෙනවා. ඒක දැන් අපි හැමෝම දන්නවනේ තණ්හාවෙන්ද දුක ඇති වෙන්නේ කියලා. මම දැන් මේ පැය තුල එකපාරක්වත් කිව්වේ නෑ තණ්හාවෙන්ද දුක ඇති වෙනවා කියලා. හැබැයි ඒකට ඕගොල්ලෝ හැමෝම දන්නවනේ තණ්හාවයි දුකට හේතුව කියලා. හැබැයි ඒක දැනගෙන ඉඳී කියලා අපිට දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙලා තියෙනවද? බෑනේ. හේතුව තමයි අපි ඒක කරුණක් විදිහට දන්නේ. ඒක අපේ අවබෝධය නෙමෙයි. තණ්හාවෙන්ද දුක ඇති වෙනවා කියන එක අපේ අවබෝධය නෙමෙයි. ඒක ෆැක්ට් එකක් විදිහට අපි දන්නවා. අපි ඉගෙනගෙන තියෙනවා.
ඒක අවබෝධ කරන්න මගේ තමයි අන්නර සතිය සතර සතිපට්ඨාන. එතකොට ඕගොල්ලෝ අව්‍යා වෙනකොට Tamanට දැනෙන දැනීම පිළිබඳ අපි අව්‍යා වෙනකොට අපිට තේරෙන්න අවබෝධ වෙන්න පටන් ගන්නවා ඔන්නේ දැන් අපි ඔය හැම සිතුවිල්ලක් තුළම ලබන අත්දැකීම තුළ ඒ මොහොතේ තියෙන තණ්හාව අනුව තමයි මේ මොහොතේ දුක තියෙන්නේ. අර ඉස්කෝලේ ගැන තියෙන දුක දැන් ඒකෙන් මම කියන්නේ මේ වැඩ කරන එකවත් ඒවා කිසිම දෙයක් නැවතින්නේ නැහැ. තරම් කවුරු හරි කෙනෙක් මේක කරොත් එහෙම එයාගේ ප්‍රොඩක්ටිවිටි එක එෆිෂියන්සි අනිවාර්යෙන් වැඩි වෙනවා. එහෙමකෝ එතකොට වෙන්නේ අපි මේ අනවශ්‍ය දේවල් වලට හිතන කාලේ අපි අනවශ්‍ය දේවල් වලට පාවිච්චි වෙන එනර්ජි එකෙන් ඒකෙන් නිදහස් වෙනවනේ. එතකොට ඒක ප්‍රොඩක්ටිව් ටයිම් එකකට ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන්න බලපාන. අපේ එෆිෂියන්සි එක වැඩි වෙන්න බලපාන. ඒ හින්දා මේක ප්‍රැක්ටිස් කරොත් කාගේවත් ඒ කියන්නේ ජීවිතවල පහසු වෙනවා මිසක් අපහසුතාවයකට යන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් කරන්න උත්සාහ කරන්න මම කාල වේලාවත් එක්ක ඊටම කෙටියෙන් තමා පැහැදිලි කරේ. මම ඔය කියපු වගේ කාරණා පැහැදිලි කරපුවත් එක්ක මොන හරි අපැහැදිලි වෙනක් තියෙනවා ඕනෑම මහත්මියකට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. මොන හරි ඒ වගේ තියනවාද? මල්ටි අවයර්නස් එකක් තියෙන බැරිද හමුදුරනේ? දැන් කන බවක් දන්නවා මල්ටි අවයර්නස් එකක් තියෙන බැරිද? කන බවක් දන්නවා ඉස්කෝලේ ගැන හිතන බවක් දන්නවා. ඒක කොහොමදවත් වෙන්න බෑ. ඒකට හේතුව තමයි අපිට සිතුවිලි දෙකක් එකට හටගන්න බෑ. ඒතර අපිට හටගන්නේ එක සිතුවිල්ලක්. එහෙම නැත්නම් එක දැනීමක් පමණයි එක මොහොතක තියෙන්නේ. අපි মালටි ටාස්කින් නෙවෙයි අපි කොච්චර মালටි ටාස්කින් කියලා කිව්වත් එහෙම කතා කරත් අපේ හැමතිස්සෙම අපේ වෙන්නේ මම ඔන්නගේ ඒකට උදාහරණයක් කියන්නම්. දැන් ඔයගලන්ට මගේ මේ අත පේනවනේ. මම මේ අත එහෙම නැත්නම් මේ වටාවත පේනවනේ දැන්. එහෙමයි. හරි මේ වටාවත දිහා බලාගෙන ඉන්න ගමන් මම කියන එක ඇහෙනවද ඔයගලන්ට ඇහෙනවනේ දැන් ඊය දෙක එකට ඇහෙනවනේ. ඒකම ඕගොල්ලන්ගේ අනිත් එක අතක් අරගෙන ධනයිස් උඩින් තියාගන්න. එක අතක් අරගෙන ධනයිස් උඩින් තියාගන්න. එතකොට දැන් ධනයිස්යි අතයි එකට ගෑවිලා තියෙන එක දැනෙනවා. ඒ වගේම මම කියන එක ඇහෙනවා. ඒ වගේම වටාපත පේනවා. දැන් ඕගොල්ලන්ට මේ තුනම එකට දැනෙනවද නැත්නම් පොඩි shift එකක් තියනවද මේ තුන අතර? දැන් මම මේ කතා කරගෙන යනකොට ඇහෙන එක අත ස්පර්ශ වෙලා තියෙන දැනීම දැනෙන එක, ඒ වගේම වටාපත පේන එක කියන තුනම එකපාර මේ දැනීම් තුනම තියනවද නැත්නම් ওই තුන අතර පොඩි shift එකක් තියනවද? හොඳට බලන්න Tamanට කොහොමද දැනෙන්නේ කියලා. පොඩි shift එකක් තියෙනවා. පොඩි shift එකක් තියනවනේ. එදා ඒක ඔන්න ඔයගලන්ට තව මේ හතරක් අරගෙන උන්න කෑමක් කන ගමන් බලන්නකෝ. එතකොට දැන් මේ තුන එක එහෙම දැනෙන්නේ නැති කවුරු හරි ඉන්නවනම් කෑම ටික උගුත් කන ගමන් ඔන්නම් බලන්න. එතකොට හතරක් අරගෙන එහෙම වෙනවද කියලා. අපිට එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හැම මොහොතකම එක අරමුණක් විතරමයි එක අරමුණක ආරම්භණයක් එක්ක තමයි අපිට එක්ස්පීරියන්ස් එකක් දැනෙන්නේ. අපි බෞද්ධ දර්ශනය තුල අරගන්නවා නම් ටෙක්නිකලි ඕක විස්තර කරලා තියෙනවා ධම්මසංගණීපකරණේ පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට විභංගප්පකරණේ ඒ වගේම තව සූත්‍රවල විස්තර කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ඒ වගේම උන්නා බ්‍රාහ්මණ සූත්‍රයට ගියොත් එහෙනම් මම ඉච්චර කාරණා මේ වෙලාවේ මේ කාල වේලාව එක පැහැදිලි කරන්න ගියේ නැහැ. නැත්තම් අපේ මේ සියලු දැනීම් දැනෙන්නේ හිතට කියන කාරණේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන පහට කිසිම දැන හැඳින ගැනීමක් කරන්න බෑ. උදාහරණයකට කිව්වොත් එහෙම වෙනවා නම් අපි කකුල් දෙක මේ බිම ගැවිලා තියෙන එක අපිට දිගටම දැනෙන්නේ නැහැ. මම අර කලින් කිව්වා වගේ එහෙම එක දිගට දැනෙන්නේ නැහැනේ කකුල් දෙක බිම ගැවිලා තියෙන දැනීම. ඒක දැනෙන්නේ ඇත්තටම කකුලට නෙවෙයි හිතට. ඒ දැනගන්න මොහොතේදී අපිට ඒක කකුල විදිහට කය විදිහට දැනෙනවා. එහෙම ඒක දැනෙන්නේ හිත කියලා ආපහු කියන්නේ වෙනම අවයවයක් මොකුත් නෙවෙයි. අපි මේ දැනීමට කියන තව දැනීමට කියන තව නමක් තමයි හිත කියලා කියන්නේ. ඒ දැනගැනීමට කියන නම තමයි හිත කියලා කියන්නේ. හිත කියලා කියන්නේ අපි මේ දැනගැනීමක් කියන අදහස. දැනීමක් කියන අදහස. එතකොට මේ අපිට මේ දැනීම කියන අදහස ඒකෙදි විස්තර වෙන්නේ සූත්‍ර ඕනතරම් තියෙනවා. ඒ වගේම අභිධර්ම පිටකයට ගියාම උනත් පැහැදිලිව මේ සඳහන් වෙලා තියෙන බුදුහාමුදුරු. ඒ වගේම ඔය මම දැන් කියපු උදාහරණය ඔයගලන්ට තේරෙන්නේ නැතිද මේ ඒ තුන අතර පොඩි shift එකක් තියෙනවා කියන එක මම පොඩි ප්‍රායෝගිකව ඒක පෙන්වන්නේ ඔයගලන්ට. ඉතින් උත්සාහ කරන්න සතිය ප්‍රැක්ටිස් කරන්න. අපිට මේ shift එක තියෙන්නේ ඒ shift වෙවි දැනෙන එක අපි හිතනවා মালටි ටාස්කින්. දැන් මම මේ කතා කරනකොට ඔයගලන්ට මාව පේනවනේ. ඇහෙනවා පේනවා කියන දෙකම එකපාර වෙනවනේ.
ඇත්තටම ඔය දෙක shift වෙවි තමයි වෙන්නේ. තව තියෙනවද ඒ වගේ මොන හරි ගැටලු ප්‍රශ්න? එතකොට ස්වාමීන් වහන්සේ චිත්ත ඒකාග්‍රතාවයයි සතියයි කොහොමද වෙන් කරලා අඳුරගන්නේ? කොහොමද අපි දන්නේ අපි සතියේ ඉන්නවද මේක චිත්ත ඒකාග්‍රතාවයේද? ඒ දෙක වෙන් කරලා අඳුරගන්න ඇත්තටම හිම අවශ්‍ය නැහැ. අනේ ඒක තමයි මම එකක් කියවෙනවනේ මේ දැන් අපි ජජ් කරන්න ඇනලයිස් කරන්න යන්න එපා. Tamanට දැනෙන අත්දැකීමට අවයනස් එකක් තියාගන්න උත්සාහ කරන්න. චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ හිත එක අරමුණක පැවැත්වීම. දැන් අපි හුස්ම අපි කියමු ආනාපාන සති භාවනාව කරනවා කියලා. එතකොට අපි ආනාපාන සති භාවනාවේදී හුස්ම ඉහළ පහළ ගන්න එකටම හිත පවත්වන්න උත්සාහ කරන එකනේ කරන්නේ. එතකොට දැන් අපි එතෙන්දී එක අරමුණක හිත පවත්වනවා. ඒක තමයි චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඒතර මේ චිත්ත ඒකාග්‍රතාවයේ තියෙන මොහොතේදීම සතියක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එක හට ගන්න සිතක ඒ චෛතසික දෙකම තියෙන්න පුළුවන්. චිත්ත ඒකාග්‍රතාවය සතිය දෙකම තියෙනවා. ඒ දෙක වෙන් කරලා හඳුනා ගන්න හෝ එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් චිත්ත ඒකාග්‍රතාවයේ බිඳ වැටුණා කියන එක දැනෙනවනේ. දැන් අපි හිතමු අපි ආනාපාන සති භාවනාව කරා කියලා. එතකොට අපිට වෙන කොහෙට හරි හිත ගියාම අපේ හිත වෙන තැනකට ගිහිල්ලා කියන එක දැනෙනවනේ. ඒතර ඇත්තටම ආනාපාන සති භාවනාවේ එක මේ දැන් ඔක කටුකුරුන්දි ඥානানন্দ හාමුදුරුවෝ එහෙම පැහැදිලි කරලා තියෙන එකක් බද්දේ කරත් සූත්‍රයත් අරගෙන බද්දේ කරත් සූත්‍රයේදී ආනාපාන සති භාවනාවේ ඇත්තටම අපිට භාවනාව සිද්ධ වෙන්නේ අපි අන්නර අපේ හිත වෙන තැනකට ගියා කියලා දැනගන්න. එතකොට තමයි අපිට මේ මොහොතේ දැනීම ඒ අර චේන්ජ් එකත් එක්ක දැනීම සිද්ධ වෙන්නේ. එතකොට අපි අවයනස් එක පවතින එක වෙනම කාරණාවක් මම දෙන්න කිව්වේ නිකන් ආපු එකත් එක්ක කියවලා තියෙනවා නේ බද්දේ කරත් සූත්‍රයේදී තෙන්දී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. තව තියෙනවද මොන හරි ගැටලු ප්‍රශ්න? හොඳයි. මේ විනාඩි 10 ගන්න ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ සතිය කවුරු හරි ප්‍රායෝගිකව වඩන්න උත්සාහ කරනවා නම් ඒ වඩන්න පටන් ගන්නකොට ඒක යෙදෙනකොට සමහර විට ගැටලු ප්‍රශ්න ඒ ලබන අත්දැකීම් එක්ක තමන්ගේ සතිය හරියට වඩනවද නැද්ද කියන එක කියන්න පුළුවන් වෙන්නේ මේ කෙනාට එක්ක යා එක්ක කරනකොට යා ලැබපු අත්දැකීම් එක්ක කතා බහ කිරීමෙන්. ඒක තමයි භාවනා කමටහන් දෙනවා කියලා කියන්නේ. භාවනා කමටහන් දෙනවා කියලා කියන්නේම ඔන්නය ප්‍රායෝගිකව ඔබ කරන්න ගියාම ඒ ලබන අත්දැකීම් එක කවුරු හරි ඒ උපදේශයක් ගන්න පුළුවන් කෙනෙක් එක්ක කතා බහ කරනකොට ඒ කෙනා ඒ කරන දේ ඒ තුල මොන හරි අඩුපාඩුවක් වැරද්දක් එහෙම නැත්නම් ඒමකෝ ඒක අර මම අර කලින් කිව්වා වගේ බයිසිකලේ පදිනකොට තමන්ම පැදලා ඒක බැලන්ස් කරන්න හැටි ඉගෙන ගන්න ඕනේ වගේ මේකත් මම කොච්චර කිව්වත් ඒ කියන ටික තව ඕගොල්ලෝ හැමදෙනාම දැනුමක් විදිහට තමයි ඕගොල්ලන්ට එකතු වෙන්නේ. මම මේ කියන ටික දැනුමක් විදිහට එකතු වෙන්නේ. ඒකට ඒක ඕගොල්ලෝ ප්‍රායෝගිකව අර බයිසිකලේ පැදලම පුරුදු වෙනවා වගේ සතිය වඩලම උනේ මේක ඕගොල්ලෝ අවබෝධ කරගන්න. ඒතර අන්න ඒක කරන්න යනකොට ඒ ලබන අත්දැකීම් එක ගැටලු ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ කරන එක තුල සමහර විට හිතට සිතුවිලි එන එක නැති වෙන එක. දැන් මේ අර මං කිව්වා වගේ ඔබ්සර්ව් කරන්න කිව්වත් ඔබ්සර්වර් ගොඩක් ප්‍රොමිනන්ට් වුණොත් ඕගොල්ලන්ට සිතුවිලි එන එක අඩු වෙනවා. ඒ මොකද අර ඒ කියන්නේ මුරකාරයෙක් හිතන්න ගේට්ටුවක් ගාවට වෙලා ඉන්නවා කියලා. එතකොට කවුරුවත් හොරෙක් මේ ගේට්ටුවෙන් ඇතුළට එන්නේ නැහැ. මුරකාරයා පේන්නේ ඉන්නකොට අන්න ඒ වගේ ඔබ්සර්වර් ප්‍රොමිනන්ට් වුණොත් හිතට සිතුවිලි එන එක නවත්තන්න පුළුවන්. ඒ වගේ ඉතින් එක දේවල් තියෙනවා. ඒකට ඒ වගේ මොනවා හරි ගැටළු ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක භාවනා කමටහන් කියලා කියන්නේ ඔන්න මේ ප්‍රශ්න ටික කතා බහ කිරීම. එතකොට ඒ කෙනාට ඊළඟ ස්ටෙප් එක එහෙම නැත්නම් ඒක ගයිඩ් කරන්න පුළුවන් කොහොමද කරන්න කියන කාරණාව. ඉතින් අන්න ඒ වගේ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් මතුවුනොත් කතා කරන්න පුළුවන්. විහාරස්ථානයේ කතා කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් දැන් මේ වෙලාව කවුරු හරි කතා කරොත් උත්තර දෙන්න බෑනේ. ඒ වගේ මේ නැතුව ඕන වෙලාවක විහාරස්ථානයේ අපි ඉන්නවා. එතකොට කතා බහ කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් කතා බහ කරන්න. මොන හරි එහෙම සාකච්ඡාවක් කරන්න ඕනේ කියලා හිතෙනවා නම් Zoom හරහා හරි එහෙම කීප දෙනෙක් එකතු වෙලා හරි එහෙම තියෙනවා නම් වෙලාවක් යොදාගෙන කතා බහ කරන්න පුළුවන්. ඉතින් මේක යෙදෙන්න උත්සාහ කරන් මම හිතන්නේ කාල වේලාව අපිට විනාඩි 15කට වැඩි කර ගියා. මට නම් එහෙම ගැටලුවක් නැහැ. මට ප්‍රශ්න ගැටලු තියෙනවා උත්තර දෙන්න පුළුවන්. මේ මහත්මීන්ට එහෙම කාල වේලාව ප්‍රශ්නයක් නැත්තම්. තියනවාද මොන හරි එහෙම තා තියෙනවා නම් අහන්න. හොඳයි. එහෙනම් අපි මෙතනින් ධර්ම සාකච්ඡාව හමාර කරලා පුණ්‍ය අනුමෝදනාව සඳහා යොමු වෙමු. ඉතින් ඕකේ යෙදෙන්න කියලා මම මේ හැම දිනාටම මතක් කරලා සිටිනවා. ඉතින් නිවන් මාර්ගයේ ඔය වැඩේ කරන්න උත්සාහ කළොත් ඕගොල්ලෝ හැම දිනාටම
තමන්ට තියෙන මානසික දුකින් නිදහස් වීම මේ අත්දකින්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ ඉරියව් වෙනස් කරගත්තානේ මේ තමන්ට මේ භෞතිකව අපහසුතාවක් දැනෙන්නේ. ඒ වගේ හිතට මානසික දුකක් දැනෙන එක කොහොමද ගොඩනගන්නේ කියන එක තේරෙනකොටම ඔයගොල්ලෝ පැහැදිලිව මේකෙන් අයින් වෙනවා. එහෙනම් මේ හිතේ කරදරයක් තියාගෙන ඉන්න ඔයගොල්ලෝ කවුරුවත් කැමති නැහැනේ. ඒක හැදෙන්නේ ගොඩනගන්නේ කොහොමද කියන එක තමන්ට අවබෝධ වෙනකොට බොහොම පැහැදිලිව ඒකෙන් නිදහස් වෙන එක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ඉතින් ඒක අත්දකින්න පුළුවන් ඔයගොල්ලෝ උත්සාහ කරන්න. එහෙම උත්සාහ කරනකොට මේ මානසික සෞඛ්‍යය බොහොම හොඳට පවත්වාගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේ දවස්වල ගෙදර ඉන්න කාල වේලාව දුවා දරුවන් එක්ක හස්බන්ඩ් වයිෆ් එක්ක ඉන්න කාල වේලාව වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට ඇත්තටම අර දැන් කලින් කාලවල වලට වැඩිය ගොඩක් එකට සිටින කාලයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට ඔය වගේ සමහර විට ගෙදර ඇති වෙන ගැටලු ප්‍රශ්න වලදී වුණත් ඔන්න ඔය අවයානස් එක තිබුණත් එහෙම ඕක ප්‍රැක්ටිස් කරොත් එහෙම ඔයගොල්ලෝ හැමදෙනාටම මේවා ගොඩනගන්නේ කොහොමද, දුක ඇති වෙන්නේ කොහොමද, එක්කෙනෙක් අනිත් කෙනාට නිරුස්සන ගතිය ඇති වෙන්නේ කොහොමද, ඔන්නේ කියන ඒවා ටික ඔක්කොම තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්, දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒක උත්සාහ කරන්න. මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණොත් විහාරස්ථානයේ කතා කරන්න. ඉතින් හැමදෙනාටම තිරුවන් සරණයි. අපි පුණ්‍යානුමෝදනාව සඳහා යොමු වෙමු. සාදුකාරයක් පවත්වමු. හොඳයි. අද දවසේදී මේ සිහිපත් කරගන්න අද දවසේදී විශේෂයෙන් මේ හැම දිනම අප සියලු දෙනාම එකතු පහදුනේ දේවී බාලිකා විද්‍යාලයේ 69 වන උපන්දිනය සමරලා පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්නේ කී ඒ පාසල ආරම්භ කරන්න මූලික වෙච්ච විදුහල්පති ඇතුළු මියගිය සියලුම හැම දෙනාටමත් ඒ වගේම ජීවත්ව සිටින්නා වූ සියලුම ගුරු භවතුන් ගුරු මහත්මීන් ඒ වගේම තමන්ගේ පාසලේ සියලුම සිසුවියන් ඒ පවුල්වල ගිය හැම දෙනාටමත් ශ්‍රේෂ්ඨ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම. ඉතින් ඒ මූලික මුඛ්‍ය පරමාර්ථය ඇතුළ විහාරස්ථානයට ආරාධනා කළා වේලාවක් යොදාගෙන කාලය වේලාවක් යොදාගෙන ගිලන්පස බුද්ධ පූජාව පිළියෙල කර විහාරස්ථානයට ගෙන විත්පාර දීලා ලෝතර සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ ඉදිරියේ අපි තැන්පත් කළා පංචශීලයේ සමාදන් වෙලා ඉන්නතුරු බුද්ධ වන්දනාවත් සිද්ධ කරන්නට යෙදුණා. ඉන් අනතුරුව කාල වේලාවේ හැටියට ධර්ම සාකච්ඡාවක් හා සම්බන්ධ වුණා. ඉතින් මේ සියලුම ක්‍රියාවන් කුසල් රැස් වෙන කුසල ක්‍රියාවන්. ඉතින් මේ සියලුම කුසල ක්‍රියාවන්ගෙන් රැස් වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන ඔබට අපට සිරින්නා වූ සියලුම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම ඔබ පරිහරණය කරන්නා වූ වාසස්ථානයන්ට යාන වාහන වලට විහාරස්ථාන වලට ඇදී බැදී සිටිනා වූ සියලුම ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම මේ බුද්ධ ශාසනය මේ ලෝකයේ ආරක්ෂා කරන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඔවුන්ගේ පරිවාර උපරිවාර සේනාධිපති යක්ක බුමාට නාග කියන්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ රැස් වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන ඔවුන් පතන්නා වූ බෝධිකින් නිවන් මාර්ගය පූර්ණ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා, හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදා. ඒ වගේම මේ රැස්ුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන විශේෂයෙන්ම ඒ බුරැල්ල දේවී බාලිකා විද්‍යාලයේ මුල්ම විදුහල්පතිනිය වූ විමලා ද සිල්වා මැතිණියත් මේ පරිලෝක යන්නට යෙදෙනා වූ විමලා ද සිල්වා මැතිණියත් ඒ වගේම විද්‍යාලයේ ඉතා දීර්ඝ කාලයක් විදුහල්පතිනිය වශයෙන් සේවය කරමින් ඒ සිසු පරපුරක් හදන්න රටට ලෝකයට වැඩිදායි සිසු පරපුරක් හදන්න මේ වෙහෙස මහන්සි වෙච්ච කල්යාණි සොයිසා විදුහල්පතිනියත් ඒ වගේම ඒ දේවී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා ඒ වගේම එහි ගුරු මහත්මීන් ඒ අනිත් විදුහල්පතිනියන් විදුහල්පති ඇතුළේ හැම දෙනාම අතරින් යම් කිසි අයෙක් මේ පරලෝක පින් ලබා ගත හැකියත් භවයක සිටිනවා නම් ඒ හැම දෙනාටම තුන්ගේ පවුල්වල දෙවියත් යම් කිසි අයෙක් මේ පරලෝක පින් ලබා ගත හැකියත් භවයක සිටිනවා නම් ඒ හැම දෙනාටමත් මේ රැස් වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන
යම් කිසි දුගති සහගත උපතක සිටිනවා නම් වහවාස සුගතියට පැමිණ නිවන් මාර්ගයට පැමිණ නිවන් මාර්ගය පූර්ණේ කර ගැනීම සඳහා මේ හැම දිනාටම මේ රැස් වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියලා සාදුකාරය දීලා ප්‍රාර්ථනා කරමු. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස්නා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන ඒ සුජීවත්ව වාසය කරන්නා වූ සීලූම විදුහල්පතිනියන් විදුහල්පතිවරුන් ඇතුළේ දේවී බාලිකා විද්‍යාලයේ සේවය කරපු සීලූම දෙනාටත් ඒ වගේම සීලූම ගුරු බවතුන් දැන්ටත් සේවය කරන්නේ හැම දිනාටමත් ඒ වගේම සේවය කර විශ්‍රාමකින් හොයේ සිටිනා වූ සීලූම ගුරු බවතුන් ඒ වගේම දේවී බාලිකා විද්‍යාලයේ ඒ අධ්‍යාපනය ලැබමින් ඒ අධ්‍යාපනය දැන්ට ලබන්නා වූ සීලුම සිසුවියන්ටත් ඒ වගේම මේ අධ්‍යාපනය ලැබුවේ සීලුම ආදි සිසුවියන් ඇතුළේ ඔවුන්ගේ පවුල්වලදීටත් ඒ වගේම අද දවසේදී මේ පින්කර්ම හා සම්බන්ධ වූ ඒකට උදව්වක් උපකාරයක් කරමින් හා සහසම්බන්ධ වෙච්ච හැම දිනාටම ඔවුන්ගේ පවුල්වලදීටත් ඒ වගේම සියලු ලෝක සියලු වාසීන්ට මේ රැස් වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්ම හේතු කරගෙන යම්සි කර්මඵලයක් කර්ම දෝෂයක් කර්ම බාධාවක් අනබන්ධන විදබන්ධන කොටවින කියනවා කිසියම් දෙයක් තිබේ නම් මේ සියල්ල දුරින් දුර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කරන කියන රැකරක්ෂා සර්වත්කාරයෙන්ම සාර්ථක වේවා ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නියැලෙනා වූ දුවා දරුවන් ඇතුළේ හැම දිනාගේම අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේම දේවී බාලිකා විද්‍යාලයේ තවදුරටත් මේ ලංකාවට ඒ වගේම ලෝකයේ සේවයක් කරන්න පුළුවන් වෙනා වූ සිසුවියන් පරපුරක් බිහි කරන්න තව চিරාත් කාලයක් වැජ බේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රැස් වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන ඒ වගේම කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් වී සියලුම ලෝකවැසියන් ඇතුළේ හැම දිනාටම මේ වසංගත සත්‍යය ඉක්මනින් පහව ගොස් අපිට යථා කලින් පැවතුනා වගේ ජීවිතයකට යන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රැස් වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන ඉතින් අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් තබමු මේ කුසල ක්‍රියාවන් රාශියක් සිද්ධ කරපු මේ මොහොතේදී ඒ සියලුම බුදු පියාණන් වහන්සේලාගේ ඒකායන අනුනේ ඊතං බුද්ධාන ශාසනං සචිත්ත පරියෝදපන ඒ බුදුහාමුදුරු දේශනා කරේ සියලුම දෙනාට මේ ලෝකේ සියලු ලෝකවැසියන්ටම මේ තමන්ගේ චිත්තේ තේරුම්ගෙන සචිත්තේ තේරුම්ගෙන දුකින් නිදහස් වෙන්නේ කියලා කාරණේ සදා බුදුහාමුදුරු දේශනා කරේ කුසලස්ස උපසම්පදා සබ්බ පාපස්සා කරනා ඒ සීලුම පාපයන්ගෙන් මිදෙමින් කුසලයේ උපසම්පදා වෙමින් තමන්ට මේ චිත්තේ තේරුම් ගන්න පුළුවන් ඒ වෙන කුසලතාවයේ දියුණු කරගැනීමෙන් මේ දුකෙන් නිදහස් වෙන්නේ කියන කාරණේ. ඉතින් මේ රැස්ුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන අද දවසේදී මේ හා සහ සම්බන්ධ වෙච්ච සීලුම දෙනාට විශේෂයෙන් මේ දේවී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා වූ සීලුම සිසුවියන් ඇතුළේ ඔවුන්ගේ පවුල්වලදීටත් ඒ හැම දෙනාටම ඒ වගේම සීලුම ගුරු බෞතුන් ඇතුළේ හැම දෙනාටම ඒ වගේම ඔවුන්ගේ පවුල්වලදීටත් ඒ වගේම සීලු ලෝක සීලු වාසීන්ටම මේ රැස් වුණා වූ අනන්ත අප්‍රමාණ කුසල සම්භාර ධර්මයේ හේතු කරගෙන නිවන් මාර්ගයට පැමිණ නිවන් මාර්ගය පූර්ණ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. හොඳයි හැම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. හොඳයි හැම දිනාටම